හරි ආයිබෝල් ළමයි ඉතින් අපි වැඩසටහන ආරම්භ කරන්න යන්නේ අද පොඩ්ඩක් වෙනස් ස්වරූපේ වැඩක් යන්නේ සහ ඔයගලන්ට අද ප්‍රශ්න වලට ගොඩක් උත්තර ලියන දවසක් මොකද අපි අන්තිම සති දෙකේ හරි කියන්නේ ගිය සතියේ අපි කතා කරා විනිමය අනුපාතික ඊට පස්සේ අර මුදල් අච්චු ගහන එක ගැන ඊට කලින් සතියේ අපි කතා කරා ඔයගලන් එක්ක අර අපේ රටේ කොහොමද අර දේශපාලනික දේවල් ඒ කියන්නේ රටේ ආර්ථිකයට බලපාන දේශපාලනික දේවල් කොහොම සිද්ධ වුණේ කියලා ඒ කියන්නේ 1948 ඉඳලා අද මේ දක්වා රට පාලනය කරපු රාජ්‍ය පාලකයෝ රටේ ආර්ථිකයට මොකද කරේ කියලා අපි කලින් සතියේ සාකච්ඡා කරා ගිය සතියේ කලින් සතියේ. ඒතර ගිය සතියේ අපි කතා කරා මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ කියලා. හරි. නමුත් අද දවසේ අපි වැඩි බරක් දෙනවා ළමයි ඔයාගේ තියෙන තියරි ප්‍රශ්න. මොකද අපි පේපර් ක්ලාස් පේපර් නම්බර් 3 එකයි 4 එකයි කියන දෙකේ තියෙන විශේෂ ප්‍රශ්න කතා කරාට අපි ඕකේ තියෙන තියරි ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරේ නැහැ. ඒක නිසා අද දවසේ අපි වැඩි කාලයක් ගත කරන්නේ ওই තියරි ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒකට හේතුව තමයි විශේෂයෙන් මේ දවස්වල ඩබල් AD ළමයිට ඩබල් AD එක්සෑම්ස් තියෙනවා. අද සමහරව එන්න වෙන්නෙත් නැහැ කියලා කිව්වා. ඒට එක්සෑම් කියලා. හරි ඒට දවස මොකක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් මොනවද තියෙන නිසා. ඉතින් එතකොට ඊට පස්සේ අපේ විභාගෙද ඔයගොල්ලන්ගේ මේ දවස්වල ඩබල් AD එක්සෑම් නිසා තමයි අපේ විභාගේ පොඩ්ඩක් කල් දැම්මේ. ඒතකොට නොවැම්බර් පළවෙනි සතියේ අපේ ප්‍රශ්න පත්‍රය තියෙනවා. දැන් මම මේ කියන කතන්දර සමහර දේවල් අලුතෙන් ආපු ළමයිට ටිකක් වෙනස් දෙයක් නැත්තම් එකපාරට මොනවද මේ කියන්නේ වගේ දේවල් ටිකක් අද තියෙයි. හරි ඒ කියනවා මේ අපේ ආර්ථික විද්‍යාව වැඩසටහනට සම්බන්ධ උනේ අලුතෙන් නම් අද අපි කතා කරන සමහර ප්‍රශ්න පොඩ්ඩක් ඔයාට අලුත් ස්වභාවයක් තියෙයි. නමුත් ඒ වුණාට ඔයාට මේකේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම මෙතන ඉන්න හැමෝටම තේරෙන විදියට මේ ප්‍රශ්න වලට උත්තර ලියන. ඒක නිසා අනිවාර්යෙන්ම සියලු දෙනා මේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අද ගොඩක් අය එන්න විදියක් නැහැ කියන එක මට දැනුවත් කිරීම කරා විවිධ හේතු නිසා. ඒතර අද ආපු කට්ටිය සියලු දෙනා මේ වැඩෙත් එක්ක හරියට එකතු වෙලා ඉඳලා 8:00 ඉඳලා මේ ප්‍රශ්න ටික ළමයි හරියට අපි කරගෙන යමු. අද බෝඩ් එක නැහැ. ඉතින් මම අද ඇත්තටම ස්ටුඩියෝ එකේ නෙමෙයි ඉන්නේ. වෙනත් තැනක ඉඳලා තමයි අද පන්ති යන්නේ. ඒක නිසා අද බෝඩ් එක නැත්තේ. ඉතින් එතකොට අපි නමුත් අද දවසේ මේ ප්‍රශ්න ටික ඔයාගේ ඉවර කරනවා. මොකද හේතුව අපි කලින් සති දෙකේම මේ ප්‍රශ්න ඉවර කරන එකට වැඩි බරක් දුන්නේ නැහැ. කලින් සති දෙකේම අපි අමතර දේවල් තමයි ගොඩක් කතා කරේ. ඒ කියන්නේ විෂය නිර්දේශයෙන් පරිබාහිර ආර්ථික විද්‍යා දැනුමට අවශ්‍ය කරන දේවල් තමයි ගොඩක් අපි කලින් සති දෙකේ සාකච්ඡා කරේ. දැන් ඔයාද අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ළමයෙක් නම් අපි පේපර් ක්ලාස් එකේ පේපර්ස් 4ක් මේ වෙත් දීලා තියෙනවා. හැබැයි 3යි ගෲප් වලට දාලා තියෙන්නේ. 4 වෙනි පේපරේ අද රාත්‍රී කාලෙදී ඔයගොල්ලන්ගේ ගෲප් වලට ලැබෙනවා. දැන් ඔයාද අලුතෙන්ම ආපු කෙනෙක් නම් හරි අලුතෙන්ම ආපු දරුවෙක් නම් පන්තියට ඔයා ගන්න ඕනේ පේපර් ක්ලාස් එකට පොතක්. හරි. කියන්නේ පේපර් ක්ලාස් එකේ වැඩ කරන්න ප්‍රශ්න පත්‍ර පන්ති වැඩ කරන්න වෙනම පොතක් ඔයාට තියෙන්න ඕනේ. ඒතර මේ පොතේ වැඩ යන්නේ කොහොමද? ඔයා හැම වෙලේම ප්‍රශ්න ලියන්න ඉඩ තියන්න ඕනේ. හරි ප්‍රශ්න ලියන්න ඉඩ තියන්න ඕනේ. ප්‍රශ්න ලියන්න ඉඩ තියලා තමයි උත්තරේ ලියන් යන්නේ. මොකද ගෙදරදී මම මේ පේපරේ දැම්මට පස්සේ ඔයා ප්‍රශ්නේ ලියලා වැඩේ යන්න ඕනේ. කියන්නේ මම දැන් අපි පන්ති උත්තරේ ලියනකොට ඔයා ප්‍රශ්න අංක දාලා උත්තරේ ලියා ගන්නවා. ගෙදරදී අනිවාර්යෙන් එතන ප්‍රශ්න ලියලා ඒතර මේ ලස්සන්ට පේපර් ක්ලාස් පොත හදාගන්න. හරි ඒ කියන්නේ ඔයාගේ ටික දවසක් යනකොට ওই පොත පිරෙනකොට ප්‍රශ්නේ උත්තරේ විදිහට ප්‍රශ්න ගොඩක් ඔයා ගාව එකතු වෙලා තියෙනවා. ඔයාට මේකේ වටිනකම තේරෙයි. 2023 ඒවා උසස් පෙළ ලියන කාලේ වෙනකොට ඔයා ගාව ලස්සන ප්‍රශ්න පත්‍ර පොතක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒතර මේ පොත ඇතුලේ ඔයා ඒ ලෙවල් වලට ලියන්න ඕන ප්‍රශ්න ඔක්කොම ටික වගේ කෙරලා තියෙයි. හරිද? ඒක නිසා ඒ වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් මේ වැඩේ හරියටම කරන්න. ඒතර අද දවසේ අපි ප්‍රශ්න කිහිපයක් තෝරගන්නවා. මම ඉස්සෙල්ලාම යනවා මේ 3 වෙනි පේපරේ පැත්තට. අපි මේ 3 වෙනි පේපරේ ළමයි පළවෙනි ප්‍රශ්නේ කතා කරා. හරි? නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් අදිද්දි යොදා ගන්න උපකල්පන මොනවද කියන එක අපි කතා කරා. හරි ඊට පස්සේ අපි මේ දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරේ නෑ. අපි ආර්ථික කාර්යක්ෂමතාව කියන්නේ මොකක්ද කියන එක පේපර් ක්ලාස් එක නැද්ද කියලා අහනවා. මොකක්ද මේ? හරි මම 2023 පේපර් ක්ලාස් එක කියලා දැනුවත් කරේ නැද්ද? හරි මේ සමහරු අහනවා අද පේපර් ක්ලාස් එක නැද්ද කියලා. ඒකයි මම බැලුවේ. හරි ඉතින් අපි වැඩි ඉස්සරහට යන්න. ඉතින් අපි සම්බන්ධ වෙයි. හරි අපි වැඩි ඉස්සරහට යන්න. හරි දැන් මේ ආර්ථික කාර්යක්ෂමතාව සංකල්පේ නිෂ්පාදන හැකියාව මායිවක් ඇසුරින් පැහැදිලි කරන්න. හරි මම හිතනවා මට දැනුවත් වුණා කියලා. thank you එක දැනුවත් කරපගෙන හරි අහගෙන ඉන්න. දැන් අපි ආර්ථික කාර්යක්ෂමතාව කියන සංකල්පය පැහැදිලි කරන්න යන්නේ මොනව පාවිච්චි කළාද? නිෂ්පාදන හැකියාව මායිවක්‍ර පාවිච්චි කළා. දැන් එතකොට අලුතෙන් ආපු ළමයිට
නිෂ්පාදන හැකියාව වක්‍ර චුට්ටක් අලුත් දෙයක් වෙයි. නමුත් එහෙම වුණාට බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ අර මුල සිට උගන්වන පන්තියේදී නිෂ්පාදන හැකියාව වක්‍ර කරනවා. නමුත් ඔයාට මේක දවසක ඉගෙන ගන්න තියෙන දෙයක් නේ. ඉතින් ඒක නිසා අද දවසේදී මේ වැඩේ ඔයා පොඩ්ඩක් අහගෙන ඉඳලා උත්තරයක් ලියාගත්ත කියලා ඔයාට ළමයි වැඩි වෙන්නේ නැහැ. හරි? ඉතින් ඒක නිසා සියලු දෙනා මම මේ උගන්වන තියරි එක හොඳට අහගෙන ඉඳලා අපි රූප සරහනකින් කොහොමද මේ තියරි එක පෙන්වන්නේ කියලා දෙනවා. ඒතර ඒ දේවල් ටික හරියට ඉගෙනගෙන මේ වැඩේ ඔලුවට දාගමු. ඒතර අලුතෙන් ආපු ළමයිනුත් මේ රූප දැකලා බය වෙන්න එපා. ඔයගලන්ට මේව මුලින් ඉඳලා උගන්වනකොට ඒවා ලේසි වෙනවා. නමුත් අද දවසේදී අපි අර ප්‍රශ්න මේකේ අවසන් කරන නිසා ඒතර ඔයගලන්ටත් මේ ප්‍රශ්නේ යනවා. නමුත් ඔයගලන්ට මේ තියරි නැවතත් උගන්වනවා කියන එක ඔළුවේ තියාගන්න. හරි. ඉතින් අපි වැඩේට යමු. මොකද්ද ළමයි මේ ආර්ථික කාර්යක්ෂමතාව කියලා කියන්නේ? හරි අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරලිමු. මොකද්ද මේ ආර්ථිකයක් කාර්යක්ෂමතාවට පත් වෙනවා කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් ගත්තම රටක ආර්ථිකයක් කාර්යක්ෂමතාවට පත් වෙනවා කියලා කිව්වම ආර්ථිකය කියලා සලකන්නේ මොකක්ද? අපි දන්නවා මේ රටේ සමස්ත නිෂ්පාදනයේ රට ඇතුලේ කුෂියංශයෙන්, කාර්මිකංශයෙන්, සේවාංශයෙන් ඒ වගේ විවිධ අංශ වලින් බිහි කරන සමස්ත නිෂ්පාදිතේ. ඒතර ඒ දේවල් බිහි කරන්න ආර්ථිකය ඇතුලේ විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. රට ඇතුලේ නිෂ්පාදනය කරනවා, විවිධ අංශ වලට සල්ලි වෙන් කරනවා, මහ බැංකුව හරහා එළියට මුදල් නිකුත් කරනවා, වාණිජ බැංකුව වලින් අපි ණය අරගෙන ආයෝජනය කරනවා, ව්‍යාපාර පටන් ගන්නවා. ඉතින් මේ සියලු දේවල් රටේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයත් එක්ක සම්බන්ධ වෙන දේවල්. එතකොට මොකක්ද එහෙනම් මේ ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වෙනවා කියලා කියන්නේ? ළමයි ඔයාලට මතක ඇති මෙතන ඉන්න හැමෝම ආර්ථික විද්‍යානුකූලව හිතනවා කියන්නේ මොකක්ද කියලා දන්න ඕනේ. හරි මොකද අපි අර ඉකොන් මුල සිට පන්තිය ඇතුලේ ආර්ථික විද්‍යානුකූලව හිතනවා කියන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. හරි. ඉතින් මේ ආර්ථික විද්‍යානුකූලව හිතනකොට ඔයා දන්නවා ඕකට සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඉන්නවා. හරි. ආර්ථික විද්‍යානුකූලව හිතද්දී ඕකට සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඉන්නවා. ඒක දැනුවත් කවුද? එක්කෙනෙක් පාරිභෝගිකයෝ අනිත් එක්කෙනා නිෂ්පාදකයෝ. හරි. දැන් එතකොට මේ ආර්ථිකය කාර්යක්ෂමතාවට පත් වෙන්න නම් ඔය කියන පාරිභෝගිකයෝ සහ නිෂ්පාදකයෝ හරි ඔය කියන පාරිභෝගිකයෝ සහ නිෂ්පාදකයෝ කියන පාර්ශ්ව දෙකම කාර්යක්ෂමතාවට පත් වෙන්න ඕනේ. නැත්තම් සරලව හිතන්නකෝ. දැන් නිෂ්පාදකයා තමන්ගේ නිෂ්පාදනය ගැන තෘප්තිමත් නම් හරි නිෂ්පාදකයා තමන්ගේ නිෂ්පාදනය ගැන තෘප්තිමත් නම් තමන්ගේ නිෂ්පාදනයෙන් ලබා ගන්න ලාභය ගැන නිෂ්පාදකයා තෘප්තිමත් නම් එයා කාර්යක්ෂම වෙයි. එයා සතුටින් ඉඳී. හරි. හැබැයි පාරිභෝගිකයා තෘප්තිමත් නැත්තම් තමන් පරිභෝජනය කරන දෙයට තමන් ගෙවන මුදලට ඔයාලට මතක ඇති මගේ කොත්තු උදාහරණේ අපි ගන්න කොත්තුව කාලේ වුණාට පස්සේ අපි තෘප්තිමත් නැත්තම් හරි අපි කොත්තුවට ගෙවපු මුදල ගැන අපි තෘප්තිමත් නැත්තම් එනම් පාරිභෝගිකයා තෘප්තිමත් නැහැ. හරි. එහෙනම් මම මේ කතා කරන ආර්ථික කාර්යක්ෂමතාව කියන සංකල්පය තුල ප්‍රධාන පාර්ශ්ව දෙකක් අපි හයිලයිට් කරනවා. එක්කෙනෙක් තමයි පාරිභෝගිකයා අනිත් එක්කෙනා තමයි නිෂ්පාදකයා. හරි. එහෙනම් පාරිභෝගිකයා සතුටින් ඉන්න ඕනේ නිෂ්පාදකයා සතුටින් ඉන්න ඕනේ. ඔය කියන පාර්ශව දෙකම සතුටින් ඉන්න දවසට අපි කියනවා ආර්ථිකය කාර්යක්ෂමතාවට පත් වෙනවා. මොකද්ද? පාරිභෝගිකයා කියන පාර්ශවයේ නිෂ්පාදකයා කියන පාර්ශවයේ ඔය දෙන්නම සතුටින් ඉන්න දවසට අපි කියන මොකක් වෙනවද? ආර්ථිකය කාර්යක්ෂමතාවට පත් වෙනවා. දැන් අපි බලමු මේක කොහොමද රූප සරණකින් පෙන්වන්නේ. චිත්‍රයක් ඇදලා පෙන්වන්න යන්නේ අලුතෙන් ආපු ළමයි හිතන්න චිත්‍රයක් අදිනවා කියලා හිතුවත් කමක් නැහැ. හැබැයි මොන හරි දෙයක් ඔලුවට දාගන්න. මොකද ඕගොල්ලොන්ට අලුතෙන් ආපු ළමයිට මේ කතාව කියන්නේ ඕගොල්ලන්ගේ මුල ඉඳන් කරන් යන පන්තියේ මේ පාඩම අපි උගන්වනවා. තාම පටන් ගන්න නැහැ. හරි තාම මේක අර මූලික ආර්ථික ප්‍රශ්නේ දේවල්නි කතා කරන්නේ. ඒක නිසා මේ පාඩම නැවත උගන්වනවා. ඒතර අද අලුතෙන් ආපු අය බය වෙන්න එපා. හැබැයි පරණ අය Taman ඉගෙනගත්ත පාඩමේ දැනුම දැන් මතක් කරගන්න ඕනේ. හැබැයි අලුත් අය ඉතින් බය වෙන්න එපා. ඔයගලන්ට නැවත මේක උගන්වන්න. ටිකක් බලමු මොකද්ද මේ ආර්ථික කාර්යක්ෂමතාව කියන්නේ? මේක රූප සරණකින් පෙන්වන්නේ කොහොමද? දැන් චිත්‍රයක් අදින්න යන්නේ කට්ටියම අවධානයෙන් බලන් ඉන්න චිත්‍ර අදින්න ලෑස්ති වෙන්න. හරි හොඳට අහගෙන ඉන්න. හරි මේක බලාගෙන ඉන්න බලන් හිටියම තේරෙනවා ලේසි. හරි අලුතෙන් ආපු කෙනෙක්ට උනත් තේරෙන විදිහට වැඩේ යන්නේ. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. හැමෝටම තේරෙන්න වැඩේ කරනවා. හැබැයි පරණ කට්ටිය තමන් ඉගෙනගත්ත දේවල් හොඳින් මතක් කරගන්න ඕනේ මේ රූප සරහන අදිනකොට. හරි. දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් හොඳට අහන් ඉන්න සියලු දෙනා. අපි දන්නවා මේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් අඳිනකොටදී ඕකේ අක්ෂර දෙකක් තියෙනවා ළම. හරි. මම දෙකක් අදිනවා මෙතනදී ආර්ථික කාර්යක්ෂමතාව ඉගෙනගත්ත ළමයිට මතක ඇති මේ සංකල්පේ. අනිත් අය අද ඉගෙන ගන්න. හරි. දැන් අද ඉගෙන ගත්තම 100% තේරෙන එකක් නෑ අද මුලින්ම ඉගෙන ගන්න ළමයිට. තේරෙන්නේ නැත් ඉඳී හැබැයි. හරි මං කිව්වේ සමහරු ඉදී එකපාර ඉගෙන ගත්ත ගමන් තේරෙන එහෙන් පින්වන්තයෝ ඉන්නවා. හරි. ඒතර එහෙන් පින්වන්තයෝ ඉන්නවද කියලා බලන්නත් එක්ක
මේක try එකක් දෙන්න මුලින්ම කරද්දිම අල්ලගන්න. මොකද මේක අපේ මේ පළවෙනි කණ්ඩායමේ ළමයිට කරපු පාඩමක්. ඒතර ඒගොල්ලන්ට අදාළ මේ ප්‍රශ්න ගියාට අලුත් කණ්ඩායමේ ළමයිනුත් මේක කල්පනාවෙන් අහන් හිටියොත් ඔයාටත් මේක තේරෙනවා. හරිද? මේ කාටවත් තේරෙන්නේ නැති එකක් නෙමෙයි. හරි. දැන් බලමු මම මෙතන දානවා පොඩි පොඩි දේවල් ටික. හරි නිෂ්පාදන හැකියාව වක්‍රයක් මම අඳින්න යන්නේ. මොකද මම අඳින වක්‍රේ අලුතෙන් ආපු ළමයි බලන්න ළමයි මේකට තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා කියන්නේ. අපි රටක නිෂ්පාදන හැකියාව වක්‍රකින් රූප සරහනකින් පෙන්නනවා. හරි. ඉතින් මේකට තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියන්නේ. ඒතර අපේ රටේ නිෂ්පාදන හැකියාව මේ වක්‍රයට සීමා වෙනවා. හරි හරි ෂෝක් ඉතින්. හරි දැන් බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. මම අක්ෂර දෙකට දානවා මෙතන මේගොල්ලෝ හදනවා x භාණ්ඩේ මේ පැත්තේ මම දානවා y භාණ්ඩේ. හොඳට බලන් ඉන්න. x භාණ්ඩේ ඉන්නවා y භාණ්ඩේ ඉන්නවා මූල ලක්ෂයේ බිඳුව ඉන්නවා. හරි. මේ පැත්තේ මම දානවා p සහ q මිලයි ප්‍රමාණයයි. හරිද? අලුත් ළමයි බය වෙන්න එපා. මේ උගන්වනව නැවතත්. නමුත් මොන හරි දෙයක් ඔලුවට දාගන්න. ඒ වෙනුවෙන් මේ වැඩෙත් එක්ක දැන් ඊළඟ ප්‍රශ්නේ හැමෝටම තේරෙන එකක්. දැන් මේ අපි නිෂ්පාදන හැකියාව වක්‍ර ප්‍රශ්නේ අපි අතෑරලා ගිහිල්ලා තියෙන නිසා තමයි මේක මම කරලා යන්නේ. නමුත් ඊළඟ ප්‍රශ්නේ එහෙම නෙවෙයි. මේකෙත් දැන් මම දැන් අඳින එක අලුත් ළමයිනුත් දන්න. හරි. දැන් මම මේ අඳින එක ඔයගලන්ට ගිය සතියේ මූලික දැනුම් පන්ති කරපු එක. ඒතර අලුතෙන් ආපු ළමයිට මතක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් අපි ගිය සතියේ මූලික දැනුම් පන්ති කරා නේද? වක්‍ර දෙකක් ඇඳ මතකද අර ආර්ථික විද්‍යානුකූලව හිතන එක වට කියලා දුන්නේ. වක්‍ර දෙකක් ඇඳලා එන්නේ එක තමයි මේ පෙන්නන්නේ. හරි. බලන්න මම අඳින වක්‍ර දෙක නම් කරනවා දැන්. හරි අඳපු වක්‍ර දෙක නම් කරනවා මෙයා MC. MC කියන්නේ කවුද? marginal cost එක. මෙයා කවුද? එහෙනම් MB marginal benefits. හරි පොඩ්ඩක් හොඳට අහන් ඉන්න. හරි මේ කියන කතාව හොඳට අහගෙන ඉන්න. දැන් අලුතෙන් ආපු ළමයිටත් මතක් වෙන්න ඕනේ අපි ගිය සතියේ කරා මොකද්ද? ආර්ථික විද්‍යානුකූලව හිතනවා කියන්නේ මොකක්ද කියන එක. ඒතර ඒකෙදි මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. ආර්ථික විද්‍යානුකූලව හිතනකොට ඕකට සම්බන්ධ වෙනවා කියලා පාර්ශ්ව දෙකක්. කවුද ඒ පාර්ශ්ව දෙක? එක්කෙනෙක් පාරිභෝගිකයෝ අනිත් එක්කෙනා නිෂ්පාදකයෝ. ඒතර පාරිභෝගිකයෝයි නිෂ්පාදකයෝයි කියන පාර්ශ්ව දෙකම සතුරු වෙන තැනනේ මේ වක්‍රේ හම්බුනේ. මතකද අපි ගිය සතියේ ඉගෙන ගත්ත එක. මේ වක්‍රේ හම්බ වෙන තැනට අපි කිව්වා පාරිභෝගිකයා සතුටින් නිෂ්පාදකයා සතුටින් කියලා. මතකද ඒක? හරිද? මේක ඒතර අලුතෙන් ආපු ළමයිටත් මං කිව්වේ ඒකයි. මේවා පොඩි පොඩි දේවල් හරි දන්න දේවල් තියෙනවා. ඒතර ඒවා එක්ක අපි ඉස්සරහට යන්න ඕන. හරි දන්න පොඩි දෙයක් තියෙනවා නම් ඒකෙන් දෙයක් අල්ල ගන්න ඕන. හරි. දැන් මේ වක්‍රය අපි කතා කරා අලුත් ළමයිටත්. ඒතර ළමයි මෙතන අපි මේ පෙන්නන්නේ පාරිභෝගිකයාගේ ආන්තික ප්‍රතිලාභ. මතකද අර පොත්තු කාලා තිබ්බ ප්‍රතිලාභ ටික. හරි සල්ලි දීලා ගත්තේ. ඒතර ඒකට ලැබෙන ප්‍රතිලාභ ටික ගැන පාරිභෝගිකයා තෘප්තිමත් නම් අපි කියනවා ආන්තික ප්‍රතිලාභ එක්ක යා සතුටින් ඉන්නේ. ඒක තමයි පෙන්නන්නේ. හරි. ඔයාට මතක් වෙන්න ඕනේ ගිය සතියේ අපි අඳපු වක්‍රේ අලුතෙන් ආපු ළමයිටත් පරණ ළමයිට ඉතින් මේක කොහොමද මතක තියෙන්න ඕනේ. මම අලුතෙන් ආපු ළමයි කියලා කියන්නේ ඒගොල්ලන්ට ගිය සතියේ මේක කරපු නිසා. පරණ ළමයිට මේ තීරීක නිෂ්පාදන හැකියාව වක්‍ර වලින්ම කරලා තියෙන්නේ. හරි. දැන් මම මෙතන දානවා මිල රුපියල් 10යි. P 10යි. හරි P කියන්නේ කවුද? මිල ප්‍රයිස් එක. හරි. ක්වොන්ටිටි එක ප්‍රමාණය මම දානවා 100යි. හරි. ඒතර මිල 10 දී පාරිභෝගිකයා 100ක් ගන්නත් කැමතියි. මිල 10යිදී නිෂ්පාදකයා 100ක් දෙන්නත් කැමතියි. ඒතර පාරිභෝගිකයා 100ක් ගන්නත් කැමති නම් නිෂ්පාදකයා 100ක් දෙන්නත් කැමති නම් දෙන්නගේ අදහස් සමානයි. කවුද දෙන්න? එක්කෙනෙක් පාරිභෝගිකෙක් අනිත් එක්කෙනා කවුද? නිෂ්පාදකෙක්. හරි. එකෙක් තාරාවෙක් අනිත් එක්කෙනා පාත්තෙක්. හරි. ඒතර පාරිභෝගිකයයි නිෂ්පාදකයයි. හරි. ඉතින් එතකොට ඔය කියන පාර්ශ්ව දෙකම ඔය කියන ඔව් එක්කෙනෙක් දාලා දෙනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව නේද මේ කියන්නේ කියලා. ඉතින් ඔව් අපි ඒක ගැන තමයි කතා කරන්නේ. ඉතින් හොඳයි වාට ඒක මතක එක. හරි. දැන් අපි යමු ඉස්සරහට. දැන් අද දවසේ මේ ස්ටුඩියෝ නැහැලම ඉතින් අද අපි වෙනස් විදිහට වැඩේ යන්නේ. ඉතින් අද මේ විදිහට කට්ටියම අනුගත වෙලා ප්‍රශ්න ටික අපි කරමු. දැන් මම ඔයාලට මේ රූප සරහන නැවත පෙන්නනවා. හරි සමහරුන්ට මේක මතකයි. සමහරුත් දාලා තියෙනවා තීරීක. හරි දැන් බලන්න මෙතන මම කිව්වේ නම් මේකේ මම මෙතන මේ පෙන්නලා තියෙන තැන හරි ඔයාලට මතකද දැන් ගිය සතියේ මූලික දැනුම් පන්ති ඊටි ළමයිට මතකයි මෙන්න මෙතන අපි කිව්වා කවුරු කාට සමාන වෙනවද? P සමාන MC කියලා මතකද? P සමානයි MC. හරි ඒ කියන්නේ මිල භාණ්ඩයේ ආන්තික පිරියට සමාන වෙනවා. එතනදී අපි කියවර භාණ්ඩේ මිල ඒ භාණ්ඩයේ ආන්තික පිරියට සමානයි. ඒක හරිම හොඳ තත්ත්වයක් කියලා අපි කිව්වා. හරි භාණ්ඩේ මිල ඒ භාණ්ඩයේ ආන්තික පිරියට සමාන වෙනවා නම් ඒක හරිම ෂෝක් තත්ත්වයක්. හරි හොඳයි. මොකද ඒකෙදී පාරිභෝගිකයත් තෘප්තිමත් වෙනවා නිෂ්පාදකයත් තෘප්තිමත් වෙනවා. දැන් බලමු දැන් මේ තීරීක ළමයි ඉතින් පොඩ්ඩක් අර කලින් ඉගෙන ගත්තේ නැති ළමයිට චුට්ටක් අමාරු ඇති. නමුත් මොන හරි දෙයක් තියෙනවා ඔලුවට දාගන්න ඒකයි කියලා දෙන්න. දැන් මම යනවා මේ සමතුලිතෙන්
ඉහළට 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 යනවා. හරි බලන්න කරන දේවල් ටික. හරිද? මේක හොඳට බලන් ඉන්න අලුත් ළමයිනුත් මේකෙන් මොන හරි දෙයක් ගන්න ඕන ඔලුවට. හරි? ගිහිල්ලා මෙන්න මේ වක්‍රය මතට අපි එනවා. නිෂ්පාදන හැකියාව වක්‍රය. හරි? දැන් මම තව දෙයක් මෙතන ඔයාලට මේ එක්කම කරනවා. මේ නිෂ්පාදන හැකියාව වක්‍රය මත මම ලකුණු කරනවා ලක්ෂ කීපයක්. බලන්න පළවෙනි ලක්ෂය මගේ. බලන්න දෙවෙනි ලක්ෂය මෙයා ඉන්නවා. හරි B. අපි තුන්වෙනි ලක්ෂය ලකුණු කරන මේ හරියින් විතර. හරි? ලක්ෂ 3ක් මම ලකුණු කරා. හරි දැන් මම පොඩි දෙයක් ඔයාලට කියනවා. බලන්න මේ මම මෙයාව ලකුණු කරනවා A කියලා. හරි? ඊට මෙයාව මම ලකුණු කරනවා B කියලා. B මෙයාව මම ලකුණු කරනවා C කියලා. මගේ ලක්ෂ 3. හරි දැන් මේ පාඩම ඉගෙන ගත්ත ළමයිට මතක් වෙන්න ඕනේ අපේ නිෂ්පාදන හැකියාව මායු වක්‍රේ මත නම් ඉන්නේ. හරි? නිෂ්පාදන හැකියාව මායු වක්‍රේ මත නම් අපි ඉන්නේ කාවදත් කරගෙන ඉන්නේ. හරි? දැන් මේ පාඩම ඉගෙන ගත්ත අයට මතක් වෙන්න ඕනේ අපි ඉන්නේ නිෂ්පාදන හැකියාව මායු වක්‍රේ මත නම් ඒ ආර්ථිකය අනිවාර්යෙන්ම පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. හරි? පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය කියන දෙක අත්පත් කරගෙන ඉන්නේ. හරි මොකද්ද? අපි නිෂ්පාදන හැකියාව මායු වක්‍රේ මත නම් ඉන්නේ. ඒ ආර්ථික කාවද අත්පත් කරන් ඉන්නේ එක්කෙනෙක් පූර්ණ සේවා නියුක්තිය අනිත් එක්කෙනා පූර්ණ නිෂ්පාදනය. මොකද්ද පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? මොකද්ද පූර්ණ නිෂ්පාදනය කියන්නේ? මතක් කරගන්න. පූර්ණ සේවා නියුක්තියක් කියලා කියන ළමයි හැම වෙලෙම අපි කියනවා රටක නිෂ්පාදනය වෙනුවෙන් භාවිතා කරන්න තියෙන. මොකද්ද රටක නිෂ්පාදනය වෙනුවෙන් භාවිතා කරන්න තියෙන සියලුම සම්පත් ටික. හරි? මොකද පූර්ණ සේවා නියුක්තිය කියන්නේ නිෂ්පාදනය වෙනුවෙන් භාවිතා කරන්න තියෙන සියලුම සම්පත් ටික පාවිච්චි කළා නම් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය. දැන් පරණ ළමයිට මේක මතක ඇති. අලුත් ළමයි හිතන්න ඔයාගාව තියෙන ඔක්කොම සම්පත් ටික පාවිච්චි කරා කියලා. ඒක තමයි පූර්ණ සේවා නියුක්තිය කියන්නේ. හරි? එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලියක භාවිතා කරන්න තියෙන සියලුම සම්පත් ටික අපි නිෂ්පාදනය වෙනුවෙන් උපයෝජනය කරොත් උපයෝජනය කියන්නේ පාවිච්චි කරොත්. හරි? නිෂ්පාදනයේ උපයෝජනය කරොත් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තියක් කියලා. හරි? එතකොට මොකද්ද අනිත් වචනේ මම කියපු? පූර්ණ නිෂ්පාදනය. හරි? පූර්ණ සේවා නියුක්තිය කිව්වා. අනිත් එක්ක කවුද පූර්ණ නිෂ්පාදනය. එතකොට පූර්ණ සේවා නියුක්තිය කියලා කිව්වේ නිෂ්පාදනයේ වෙනුවෙන් පාවිච්චි කරන්න තියෙන සියලුම සම්පත් පාවිච්චි කරන එක. හැබැයි පූර්ණ නිෂ්පාදනයක් කියන්නේ මොකද්ද? නිෂ්පාදනයට පාවිච්චි කරන්න තියෙන සම්පත් ටික ඔක්කොම පාවිච්චි කරනවා වගේම ඒක අපි උපරිම කාර්යක්ෂමව පාවිච්චි කරනවා. ඒ කියන්නේ මොකද උපරිම කාර්යක්ෂමයි කියන්නේ? ඔයාගාව ශ්‍රමිකයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හරි ශ්‍රමිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගෙන් හදන්න පුළුවන් උපරිම නිෂ්පාදන ගාන 25යි නම් ඒ 25ම හැදුවොත් අන්න අපි කියනවා පූර්ණ නිෂ්පාදනය. හැබැයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ 22යි නම්. දැන් 25ක් හදන්න පුළුවන්කම තියෙද්දි හදලා තියෙන්නේ 22යි නම්. හරි? අන්න එතනදී අපි කියනවා පූර්ණ නිෂ්පාදනයක් නැහැ. එහෙනම් පූර්ණ නිෂ්පාදනයක් කියලා කියන්නේ මොකක්ද හැම වෙලේම? නිෂ්පාදනයේට භාවිතා කරන්න තියෙන ඔක්කොම සම්පත් ටික පාවිච්චි කළා නම් ඒකට අපි කියනවා පූර්ණ නිෂ්පාදනය. හරි? එහෙනම් දැන් පූර්ණ සේවා නියුක්තිය කිව්වා අනිත් එක්කෙනා කවුද පූර්ණ නිෂ්පාදනය. හරි මොකද්ද පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? අපි හැම වෙලේම පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ නිෂ්පාදනයේ වෙනුවෙන් අපිට භාවිතා කරන්න තියෙන පාවිච්චි කරන්න තියෙන සියලුම සම්පත් ටික නිෂ්පාදනයේ වෙනුවෙන් අපි උපයෝජනය කරනවා නම් පාවිච්චි කරනවා නම් අපි ඒකට පූර්ණ සේවා නියුක්තියක් කියනවා. හරි? හැබැයි එහෙම නැතුව ඒ සම්පතෙන් ඔක්කොම ටික පාවිච්චි කරපු පළියට හොඳ වෙන්නේ නැහැ. හරි? දැන් අපි හිතමු ගෙදර තියෙන බඩු ටික ඔක්කොම අපි පාවිච්චි කරපු පළියට ගෙදරට හොඳක් වෙන්නේ නැහැ. අපි මාසෙම තියෙන ඒවා ටික එකපාර කාලා දැම්මුත් එහෙම හරි තියෙන ප්‍රශ්නයන් ඒ වගේ තමයි. ඉතින් අපි මේ නිෂ්පාදනයට පාවිච්චි කරන්න තියෙන සම්පත් ටික ඔක්කොම පාවිච්චි කරලා විනාශ කරලා දැම්මා කියලා හොඳක් වෙන්නේ නැහැ හැම වෙලේම. අපි බලන්න ඕනේ ඔක්කොම සම්පත් ටික පාවිච්චි කරනවා වගේම ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නත් ඕනේ. හරි? ඒ කියන්නේ අපිට හදන්න පුළුවන් වැඩිම නිෂ්පාදනය අපි හදාගන්න. හරි? අන්න එතනදී ආර්ථිකය සාර්ථකයි. ඉතින් ඕක තමයි දැන් මේ අපි රූප සටහන් එක්ක චිත්‍ර එක්ක පෙන්වන්නේ. හරි මේ ආර්ථිකය ඉන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මතන. හරි ආර්ථිකය ඉන්නේ කොහෙද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මතනම් අපි දන්නවා මේක අපි උපකල්පනය කරලා තියෙනවා. මොකද්ද? මෙයා පූර්ණ සේවා නියුක්තිය ඒ වගේම තමා පූර්ණ නිෂ්පාදනය අත්පත් කරගෙන ඉන්නේ. හරිද? මේක අපි දන්න දෙයක්. මේක නිෂ්පාදන හැකියා වක්‍ර අඳිනකොට
අපි දාගන්න උපකල්පනයක්. ඒතර අලුත් ළමයි බය වෙන්න එපා. අලුත් ළමයි හිතන්න හැම වෙලේම මේ අපි ඇඳලා තියෙන නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පෙන්වන්නේ රටේ නිෂ්පාදන හැකියාව. ඒ වගේම තමා රටේ තියෙන සම්පත් ටික ඔක්කොම පාවිච්චි කරලා සරලව සුන්දරව කිව්වොත් ඔක්කොම සම්පත් ටික අපි උපරිම කාර්යක්ෂමවත් පාවිච්චි කරලා නිෂ්පාදනයට යොදාගෙන තියෙනවා නම් අපි ඉන්නේ කොහෙද ළමයි? මේ වක්‍රය මත. හරි? A වල වෙන්න පුළුවන්, B වල වෙන්න පුළුවන්, C වල වෙන්න පුළුවන්. වක්‍රය මත කොහේ හිටියත් මේ ලක්ෂ 3ම වෙන්න ඕනේ නැහැ. වක්‍රය මත අපි කොහේ හිටියත්, හරි වක්‍රය මත අපි කොහේ හිටියත් අපි පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය අත්පත් කරගෙන ඉන්නේ. හරි? පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය අත්පත් කරගෙන ඉන්නේ. එහෙනම් මේ වක්‍රය මත කොහේ හිටියත් අපි කියනවා නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හරි වක්‍රය මත කොහේ හිටියත් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හැබැයි මෙන්න මෙතනදී අපි කියනවා මේ P සමාන MC වෙන තැනදී සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂම වෙනවා කියලා. ඒ කියන්නේ දැන් සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමයි කියලා කියන්නේ පාරිභෝගිකයා සතුටින් නිෂ්පාදකයා සතුටින්. හරි? දැන් සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමයි කියලා කියන්නේ ආර්ථිකයක් සතුව තියෙන සම්පත් ටික අපි කාර්යක්ෂමව බෙදා හැරලා. කියන්නේ පාරිභෝගිකයාත් ආසයි නිෂ්පාදකයාත් ආසයි. ඒතර ඒ දෙන්නම තෘප්තිමත් නම් අපි එතනදී කියනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. භාණ්ඩයේ මිල ඒ භාණ්ඩයේ ආන්තික පිරිවැයට සමාන වෙනකොට සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂම වෙනවා. හරි? භාණ්ඩයේ මිල ඒ භාණ්ඩයේ ආන්තික පිරිවැය කියන්නේ මේ MC ට. P සමාන MC කියලා අපි කිව්වේ. හරි භාණ්ඩ මිල ඒ භාණ්ඩයේ ආන්තික පිරිවැයට මේ P සමාන MC වෙද්දී මොකද්ද වෙන්නේ? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇති වෙනවා. ඒතර මේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි කියන දෙකම තියෙනවා කොහෙදද? දෙකම තියෙනවා මෙන්න මේ B ලක්ෂයේදී. හරි මෙන්න මේ B ලක්ෂයේදී නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවක් තියෙනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවක් තියෙනවා. මේ දෙකම අපිට බලා ගන්න පුළුවන් B ලක්ෂයේදී. හරි මම ඒකයි මේක පාට කරේ. එතකොට මේ B කියන්නේ හොඳ තැනක්. හරි හැබැයි මේ A ලක්ෂය ගත්තම A ලක්ෂයේදී අපි ගත්තම එයා වක්‍රය මත ඉන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රය මත ඉන්නේ. ඒතර එයාගේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තිබ්බට මේක මෙහෙම පල්ලෙහාට එනකොට අපිට සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව හම්බ වෙන්නේ නැහැ. හරි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තිබ්බට අපි කියනවා මේකෙදී අපිට සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලැබෙන්නේ නැහැ. හරි මම මේ කියලා දෙනවා පොඩ්ඩක් ඉන්න. අලුත් ළමයි බය වෙන්න එපා. හරි. ලබන්න මෙතන අපි ඇඳලා තියෙන වක්‍රය උඩ අපි ලකුණු කරලා තියෙනවා ලක්ෂ 3ක්. හරි. A ලක්ෂ ඉන්නවා, B ලක්ෂ ඉන්නවා, C ලක්ෂ ඉන්නවා. හරි. A ලක්ෂ ඉන්නවා, C ලක්ෂ ඉන්නවා, B ලක්ෂ ඉන්නවා. හරි. ඉතින් එතකොට මේ A වලදී හදන නිෂ්පාදනය මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. හරි අලුත් ළමයිට හොඳට තේරෙන්න මම මේක මේ විදිහට ලක්ෂකුත් ලකුණු කරනවා. මේ පැත්තටත් එකක් ලකුණු කරනවා. ලකුණු කරලා බලන්න. කඩේරි මේ ලකුණු කරන්නේ කඩේරි. දැන් මේ කඩේරි ගැන ඉතින් මෙතන ඉන්නේ හැමෝම දන්නවනේ. O level සමත් වෙලා තමයි A level වලට ආවේ. එහෙනම් මේ කඩේරි ගැන හැමෝම දන්නවා. හරි කඩේරිටින් පෙන්නන්නේ. දැන් බලමු දැන් මේ A ලක්ෂය කියලා හිතන්නකො. A ලක්ෂයේදී අපි හිතමු x බාණ්ඩ හදනවා කියලා 500ක්. හරි 500යි. මෙතන හදනවා 400යි. 400යි මෙතන 400යි. ඊට පස්සේ මෙතන හදනවා 300යි. 300යි. හරි. ඒතර මේ ලක්ෂ 3ේදී x බාණ්ඩ හදන ගාන මම දැම්මා. මෙතන හදනවා y බාණ්ඩ 50යි 50යි. මෙතන 120යි. ටිකක් වැඩිනේ පරතරේ. මෙතන හදනවා 170ක් විතර. හරි මම නිකන් මේ දෙන්නේ සංඛ්‍යා. හරි. දැන් හොඳට බලන් ඉන්න. A කියන සංයෝගයේදී හරි A කියන නිෂ්පාදන සංයෝගයේදී අපි x බාණ්ඩ හදනවා 500ක් y බාණ්ඩ හදනවා 50ක්. B කියන නිෂ්පාදන සංයෝග ගත්තම එතනදී අපි x බාණ්ඩ හදනවා 400ක් y බාණ්ඩ හදනවා 120ක්. C කියන සංයෝග ගත්තම එතනදී අපි x බාණ්ඩ හදනවා 300ක් y බාණ්ඩ හදනවා කීයද 170ක්. එන්න මේකනේ මම මේ කිව්වේ. දැන් මේ A කියන සංයෝග කියන්නේ මෙන්න මෙතනනේ. හරි මේ ලක්ෂ්‍ය අපි ගත්තොත් එතනදී අපි x බාණ්ඩ හදනවා 500ක් y බාණ්ඩ හදනවා 150. හරි B කියන සංයෝග ගත්තම x බාණ්ඩ හදනවා 400 මේ x පැත්තෙන් 400යි y පැත්තේ 120යි. C කියන සංයෝගයට අපි ආවම x බාණ්ඩ අපි හදනවා 300ක් හැබැයි y බාණ්ඩ කීයද 170ක් හදනවා. ඉතින් හරි දැන් ඔය කියන සංයෝග තුනේදී හරි දැන් ඒ කියන්නේ මේ A සංයෝග වුණත් B සංයෝග වුණත් C සංයෝග වුණත් ඔය කියන සංයෝග තුනේදීම අපි ඉන්නේ නිෂ්පාදනය කියා වක්‍රය මත. හරි. ඒතර A සංයෝග වුණත් B සංයෝග වුණත් C සංයෝග වුණත් අපි ඉන්නේ නිෂ්පාදනය කියා වක්‍රය මත නිසා
අපි කියන රට ඇතුලේ හදන්න පුළුවන් උපරිම නිමුමක් අපි හදලා තියෙනවා. ඒ කියන්නේ රටේ තියෙන සම්පත් ටික ඔක්කොම හොදට පාවිච්චි කරලා තියෙනවා. ඇයි වක්‍රේ මත ඉන්නේ ඒකනේ. නැත්නම් මේ වක්‍රේ ඇතුලේ වගේ ඉන්නවද? දැන් පොඩ බලන්න මම මෙහෙම එකක් පෙන්නුත් ඔයාලට. දැන් අපි ඔක්කොම සම්පත් ටික පාවිච්චි කරලා නැත්නම් අපි ඉන්නේ මෙන්න මේ වගේ ඇතුල් ලක්ෂයක. හරි. ඔක්කොම සම්පත් පාවිච්චි කරලා නැත්නම් හැබැයි අපි ඔක්කොම පාවිච්චි කරලා නිසා තමයි වක්‍රේ මත ඉන්නේ. හරි. ඉතින් ඊට පස්සේ බලන්න කියන කතාව හොඳට අහන් ඉන්න. හරි. අලුතෙන් ආපු ළමයිනුත් මේ වහන් ඉන්නේ. මොකද ඔයගලන්ට මේ වතර දවසක ඉගෙන ගනිද්දි මේව හරි පහසු වෙනවා. හරි. ඒක නිසා හොඳට අහගෙන ඉන්න 100%ක් අවධානයෙන් අහගෙන ඉන්න මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. හරි. දැන් ඊට පස්සේ එන මේ B සංයෝග ගත්තම B වලදී නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. ඒ වගේ මෙන්න මෙතන බලන්න මේ මං කිව්වේ P සමාන MC කියන තැන ළමයි අපි කියනවා සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂමයි. හරි. ඒ කියන්නේ පාරිභෝගිකයා සතුටින් ඉන්නේ, නිෂ්පාදකයා සතුටින් ඉන්නේ. ඒ සතුටින් ඉන්න අවස්ථාවට අපි කියනවා සම්පත් බෙදාවෙන් කළා සාර්ථක. අපි ඒකට කියනවා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. ඒකයි පාරිභෝගිකයයි නිෂ්පාදකයයි දෙන්නම සතුටින් කියලා කියන්නේ. හරි. දෙන්නම සතුටින් කියලා කියන්නේ ඒකයි සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙලා නිසා. ඉතින් මෙන්න මෙතනදී මේ MB වක්‍රයේ MB කියන්නේ marginal benefits ආන්තික ප්‍රතිලාභ. MC කියන්නේ marginal cost එක ආන්තික පිරිවැය. ඒතර මෙන්න මේ වක්‍ර දෙක එකට හම්බ වෙලා එකට ඒගොල්ලෝ හම්බ වෙන තැනෙත් තමයි මොකද්ද වෙන්නේ? සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්නේ. හරි. දැන් එතකොට බලන්න මේ B කියන ලක්ෂ්‍යයේදී අපි පහලට එනකොට මෙන්න මේ සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම තැන හම්බ වෙනවා. හැබැයි A වලදී පහලට එනකොට ඒක හම්බ වෙන්නේ නැහැ. C වලදී පහලට ආවත් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒක කියන්නේ කොහොමද මේක මේ ඊතලෙන් පෙන්නන්නේ. හරි. P සමාන MC වෙන සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම අවස්ථාව. දැන් ඒතර මේ වක්‍රේ මත මේ උඩ අපි ඇඳපු වක්‍රේ මත දැන් මම මේක ලියනකොට වර තව ටිකක් මේක පැහැදිලි වෙයි. හරි. මේ උඩ අපි ඇඳපු වක්‍රේ මත හැමතැනම නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හරි. හැබැයි හැමතැනම නිෂ්පාදනයේ කාර්යක්ෂම වුණාට මෙන්න මේ ලක්ෂයේ එක්ක එකතු වෙන්නේ හරි. A ලක්ෂ්‍ය මෙතන එකතු වෙන්නේ C ලක්ෂ්‍ය එකතු හැබැයි B නිෂ්පාදනයේ කාර්යක්ෂමයි වගේම තමයි මෙන්න මෙතනදී සම්පත් බෙදාවෙන් කිරීමත් කාර්යක්ෂම වෙනවා. අන්න ඒක නිසා අපි කියනවා B තමයි අපිට තියෙන හොඳම නිමුම් මට්ටම ආර්ථිකය තුල. හරි. ඒතර මේ A වත් C වත් නැත්නම් මේ අතරමැදි තව මොන හරි නිමුම් හැදුවත් ඒ එකක්වත් නෙමෙයි ළමයි. B තමයි හොඳම තැන. හරි. ඉතින් ඔන්න ඔතනට තමයි අපි කියන්නේ ආර්ථිකය කාර්යක්ෂම වෙන නිමුම් මට්ටම. හරි. ආර්ථිකය කාර්යක්ෂම වෙනවා කියන්නේ නම් එහෙම සරලව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හරි අමාරුවෙන් වෙන දෙයක්. හරි. ඒතර මේක අපි ලියලා තව චුට්ටක් කතා කරමු. ඒතර මේක තව ටිකක් වට තේරෙයි. ඉතින් අපි ඉන්නේ ප්‍රශ්නාංග කීයද දැන් අලුතෙන් ආපු ළමයිනුත් paper class paper number 3 එක ඒකේ ප්‍රශ්නාංක 2. හරි ප්‍රශ්නාංක 2 නිෂ්පාදන හැකියාව වක්‍රය වලින් පැහැදිලි කරන්න කියනවා. ආර්ථික කාර්යක්ෂමතාව සංකල්පය. ඉතින් අපි paper class paper number 3 question number 2 හරි ප්‍රශ්නාංක 2 දාන්න. උතර අද අලුතෙන් ආපු කෙනෙක් නම් paper class paper number 3 එක හරි paper class එකේ ප්‍රශ්න පත්‍ර අංක 3 ඒකේ ප්‍රශ්නාංක 2 අපි කරන්නේ. හරි දාලා ඒක තියෙනවා ආර්ථික කාර්යක්ෂමතාව සංකල්පේ නිෂ්පාදනය කියා වක්‍රකින් පෙන්වන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම මේකේ රූපය ඇඳලින් මේ රූපය අඳිනකොට හරියට අඳින්නේ නිකන් ඔය නිකන් අඳින්න එපා අඩ රූල අරගෙන පැන්සල් අරගෙන ලස්සනට මේ ටික මාක් කරලා අඳින්න බලන්න. ඊට පස්සේ මම මේක තව ටිකක් පැහැදිලි කරන්නම් නිර්වචන ලියන ගම. කට්ටියම අඳිමු රූපේ. කවුරුත් නිකන් ඉන්න එපා. හරි නිකන් ඉන්න එපා. නිකන් හිටියොත් නිකම්ම තමා. ඒක නිසා අලුතෙන් ආපු ළමයිනුත් මේක අඳිමු. ටග්ගල කරමු. ටග්ගල කරමු කට්ටිය. තරුෂ පන්ති ඉන්නවනේ චුට්ට මේ තරුෂ කියන්නේ DAG තරුෂ නෙමේ අපේ ගම්පහ තරුෂ පන්ති ඉන්න චුට්ටද මේ රූපය අදින්න කිව්වා දැන් කීප දෙනෙක් අයින් වෙලා මේ රූපය අදින්න කියලා කියන්නේ රූපය ඇඳලා තමයි මේක පැහැදිලි කරන්නේ හරි ඉතින් මෝඩ දරුවෝ වෙන්න එපා හරි මේක අදින්න කිව්වම හරියට ඇඳලා වැඩි ලස්සනට කරමු එක්කෙනෙක් දාලා සර් මං අනුරාධපුරේ ඇවිල්ලා ඉන්නේ හොඳයි ට්‍රිප් එකක් ගිහිල්ලා හරි අර පන්ති නෑ යාට තව අයට ඩබල් ලේඩි එක්සෑම් හරි ඉන්න කට්ටියත් එක වැඩේ යමු
හරි මේක අඳින්න ටක් ගාලා කට්ටියම අඳින්න රූපේ. හරි දරුෂ. කට්ටියම රූපය අඳින්නේ දැන් මේ රූපය අඳින්න වෙලාව දුන්නේ මේක අපිට විස්තර කරනවා. රූපය අඳින්න කිව්වම කීප දෙනෙක් අයින් වෙලා ඒකෙන් මම කිව්වේ මේ රූපේ ලස්සනට අඳින්න. ඊට පස්සේ අපි මේක විස්තර කරලා මේක හරියට තීරයක ඉගෙනගෙන ඉස්සරහට යන්න. රූපය අඳින්න කට්ටියම හරියට රූපය අඳින්න කට්ටියම අපි ඊට පස්සේ මේක විස්තර කරමු. හරි වෙලාව ඇතිද? හරි අපි විස්තර කරමු. මම හිතන වෙලාව ඇති කියලා. මදිද? හරි අඳින්න. හරි ඉක්මනින් අඳින්න. මදිලු හරි ඇතිලු මතිලු හරි ටක් ගාලා අඳින්න. හරි ඉක්මනින් කරන්න. දැන් වෙලාව ඇති. හරි වෙලාව ඇති. හරි අපි මේක විස්තර කරමු. හරි. දැන් මෙතන මට ඔයාලට කියන්න අවශ්‍ය මේ B කියන සංයෝගය තමයි හොඳම මට්ටම. හරි. ඒ කියන්නේ නිෂ්පාදනයක් කරන්න තියෙන හොඳම තැන තමයි B කියලා අපි කියන්නේ. ඒක තමයි ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වෙන අවස්ථාව කියලා කියන්නේ. අපි ලියමු මේක. ලියන්න මෙහෙම. ආර්ථික කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වන්නේ කට්ටියම ලියමු දැන් මේ රූපය ඇඳලා ඊට පස්සේ අපි ඒක ලියලා ඊට පස්සේ අපි ඒක පැහැදිලි කරගමු. තව ටිකක්. හරි. දැන් මම කියව මේක මේ
මේ වැඩේ මැදදී යන්න එපා තේරෙන්නේ නැහැ නැත්තම් හරි මේ කොහොමත් එතකොට දැන් අලුතෙන් ආපු ළමයිටත් මං කිව්වා මේ පන්තිට එන්න කියලා කියන්නේ ඒගොල්ලන්ටත් දවසක මේව ඉගෙන ගන්න වෙනවා. ඒතර ඉගෙන ගන්න දවසට මේව පහසුයිනේ. ඒ වගේ මේකේ පොදුවේ හැමෝටම ගැලපෙන ප්‍රශ්නත් කරනවා. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඉතින් අර ෆස්ට් බෙජ් එකේ ළමයිට ගැලපෙන ප්‍රශ්නයක්. හරිද? ඒකයි ප්‍රශ්නේ. හරි. ඒතර අලුත් ළමයි ඉඳලා මොන හරි මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඕන. නමුත් අර පොදුවේ හැමෝටම අදාළ ප්‍රශ්න තමයි මේ දවස් ටිකේම කරේ. අත්තම මේක පාර අර පළවෙනි කණ්ඩායමට අදාළ ප්‍රශ්නයක් ගත්තා. ඉතින් අපි ලියමු. ආර්ථික කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වන්නේ ආර්ථික කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වන්නේ ආර්ථික කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වන්නේ ආර්ථික කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වන්නේ සම්පත් උපරිම කාර්යක්ෂම අයුරින් භාවිතා කරමින් සම්පත් උපරිම කාර්යක්ෂම අයුරින් භාවිතා කරමින් සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිතා කරමින් උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිතා කරමින් සමාජයට වඩාත් හිතකර නිමුම් මට්ටමක් බිහි කිරීමයි. සමාජයට වඩාත් හිතකර නිමුම් මට්ටම. හරි. තියෙන සම්පත් ටික උපරිම කාර්යක්ෂම පාවිච්චි කළා. සමාජයට වඩාත් හිතකර නිමුම් මට්ටමක් අපි කියන සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිතා කරමින් සමාජයට වඩාත් හිතකර නිමුම් මට්ටමක් බිහි කිරීමයි. ඉතින් ආර්ථික කාර්යක්ෂම කියන්නේ ඒක සමාජයට හොඳම නිමුම් මට්ටම හදනවා. හරි ආර්ථික කාර්යක්ෂම කියන්නේ ඒක සමාජයට හිතකරම හොඳම නිමුම් මට්ටම හදනවා. හරි සමාජයට හිතකරම හොඳම නිමුම් මට්ටම හදනවා. ඒක තමයි ආර්ථික කාර්යක්ෂමතාව කියලා කියන්නේ. ඉතින් අපි ඒකටම ලියමු. මේ සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. හරිද මේ ඉටු වෙන්න ඕන කොන්දේසි දෙක තමයි ඊළඟට කියන්නේ. හරි ඔය කොන්දේසි දෙක තමයි අපි රූප සරහන් එක්ක පෙන්වන්නේ. ඒ කියන්නේ ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වෙන්න නම් ප්‍රධාන කොන්දේසි දෙකක් තියෙනවා ඉෂ්ට වෙයි. ඒතර මේ කොන්දේසි දෙක තමයි දැන් අපි කතා කරන්නේ මේ සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. මේ සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. මේ සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. එය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව හා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව හා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලෙසින් හඳුන්වයි. ඒතර එකක් කවුද? එයා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව අනිත් එක්කෙනා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හරි. මොකද්ද ඉතින් අපි කිව්ව කාරණා දෙකක් ඉෂ්ට වෙන්න ඕන කියලා. ඒතර පළවෙනි කාරණා මොකද්ද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. දෙවෙනි කාරණාව සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. ඒතර පළවෙනි එක්කෙනා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. දෙවෙනි එක්කෙනා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයි කියන දෙකම එහෙනම් ඉෂ්ට වුණොත් තමයි ආර්ථිකයේ කාර්යක්ෂමතාවටපත් වෙන්න. ආර්ථික කාර්යක්ෂමතාවටපත් වෙන්න නම් අනිවාර්යෙන්ම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සහ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියන දෙකම ඉටු විය යුතුයි. හරි ඒ දෙකම තිබ්බොත් තමයි ආර්ථික කාර්යක්ෂමතාවටපත් වෙන්නේ. හරි මේ ඇත්තට දන්නේලම මේ කරන්ට් එක ගියා වගේ ඒවා දානවා. හරි ඉතින් මේ කරන්ට් එක ගියත් පන්ති ඉන්න පුළුවන් තත්ත්වෙට ෆෝන් එක හරි charge කරලා තියාගන්න ඕනේ හැම වෙලේම. හරි. අපි යමු වැඩි ඉස්සරහට. දැන් බලන්න මේකේ ඔය දෙක ඊට පස්සේ අපි විස්තර කරනවා. හරි. ඒ කියන්නේ මම කිව්වා ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වෙන්න නම් කාරණා දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ කිව්වනේ. එකක් මොකද්ද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. අනිත් එක්කෙනා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. දැන් ඇත්තට මේ උඩ රූපෙන් පෙන්නලා තියෙන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තමයි. හරි බලමු මේ මොනවද කියන්නේ කියලා. සාපෝ කියන්නලු. හරි මං කිව්වේ එතන මේ සඳහා කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. හරි කොන්දේසි දෙකයි කියන ආර්ථික කාර්යක්ෂමතාවටපත් වෙන්න කොන්දේසි දෙකක් ඉටු වෙන්න ඕනේ කිව්වා. එකක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව අනිත් එක සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. මං කියේ නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව හා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හරි නිෂ්පාදනයේ ඒක තමයි අන්තිමට ලියුවේ. හරි මිස් වෙච්ච කෙනෙක් ආපු නිසා ආයි කිව්වේ මම. එනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හරි දැන් එතකොට මෙතන අපි
හරි මුලට කියලා කියන්නේ කොතනද කියලා මේ මුල ආයේ මුලම ටික ආයේ කියන්න බෑ නේද ළමයිකින් නෝට් එකක් ගන්න නේද මේක නැත්තම් අපි ඉස්සරහට යන්න ඕනේ මුලම කියපු ටික දැන් කියලා ගොඩක් වෙලා හරි මම අන්තිමට කියපු ටික තමයි කිව්වේ එමුණුත් මේ වාට කාගෙන් හරි නෝට් එකක් ගන්න නැත්තම් මට කියන්න මම එවන්න ළමයිකින් අරගෙන අපි වැඩේ ඉස්සරහට යන්න හරි දැන් ඊට පස්සේ අපි දැන් මේ දෙන්න විස්තර කරන්න යන්න හරි දැන් ආර්ථිකේ දැන් එතනින් එහාට ලියාගෙන යන්න හරි මොන හරි මෙසේජ් දෙයක් තියෙනවා නම් දැන් ඕගොල්ලන් අපි හිතුව පන්ති කවුරුත් යාළුවෙක් නැහැ කියලා යාළුවෙක් නැත්තම් මට හරි කතා කරන්න නැත්තම් යාළුවෙක්ගෙන් ඉල්ලගන්න නෝට් එක මෙසේජ් ටික හරිද අපි ඉස්සරහට යන්න හරි උත්තරේ මුල ටික තමයි මම කිව්වේ ආයේ මුලේ දැම්ම උත්තරේ කියන්න ඕනේ එහෙම උනොත් හරි දැන් මේක අපි යමු ඒතර මේ කොටස් දෙක අපි විස්තර කරන්න යන්නේ කොටස් දෙක අපි විස්තර කරන්න යන්නේ කොටස් දෙක විස්තර කරනකොට දැන් ඉස්සෙල්ලම අපි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව බලමු. ඒ කියන්නේ මේ පළවෙනි එක්කෙනාව තමයි දැන් මේ දෙක විස්තර කරනකොට මුලින්ම විස්තර කරනවා පළවෙනි එක්කෙනා. හරි පළවෙනි එක්කෙනා කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. මෙයා තමයි පළවෙනි එක. මෙයා තමයි දෙවෙනි එක. ඒ දෙකම වෙනම විස්තර කරනවා. අපි ලියමු මුලින්ම. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යනුවෙන් හඳුන්වන්නේ ඔය පළවෙනි රූප සරණ නැන්ද ඒක. ඔන්නවා අංක එක දාලාම ලියාගන්න අලුත් ළමෙන් නම් ඒතරවට හොඳට ඒක තේරෙයි. හරි. රූපෙට පළවෙනි රූපෙට අංක එක දාන්න. ඊට විස්තර කරන තැනට අංක එක දාගන්න. හරි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යනුවෙන් හඳුන්වන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යනුවෙන් හඳුන්වන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යනුවෙන් හඳුන්වන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යනුවෙන් හඳුන්වන්නේ ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදුවීමයි ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදුවීමයි ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදුවීමයි සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදුවීමයි හරි සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම කාර්යක්ෂම වෙනවා නම් අපි ඒකට කියනවා නිෂ්පාදනයේ කාර්යක්ෂම. ඒ කියන්නේ අපිට අවශ්‍ය එක. හරි ආර්ථිකයේ තුල සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම විදිහට වෙනවා කියලා කියන්නේ අපේ තියෙන යෙදවුම් වලින් උපරිම නිෂ්පාදනය කළා. ඒ කියන්නේ අර මං කිව්වේ නිෂ්පාදකයා සතුටින් ඉන්න තැන. හරි. ඒතර අපි දැන් පාරිභෝගිකයා සතුටින් ඉන්නේ නැහැ. දැන් නිෂ්පාදකයා විතර සතුටින් ඉඳලා හරියන්නේ නැහැ. පාරිභෝගිකයා සතුටටපත් වෙන්න ඕනේ. දැන් මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සංකල්පයෙන් කියන්නේ තනිකර නිෂ්පාදකයාගේ සතුට ගැන විතරයි. හරි. ඒතර එහෙම වෙලා හරියන්නේ පාරිභෝගිකයා සතුටු වෙන්න බෑ. ඉතින් මේ නිෂ්පාදකයේ සතුට ගැන තමයි මෙතන අපි කතා කරේ. ඒතර මේකේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව කියලා කියන්නේ මොකක්ද එහෙනම්? පවතින සම්පත් ටිකෙන් උපරිම නිෂ්පාදනයක් හදලා. හරි. ඉතින් අපි ලියමු එනම් ඒ සඳහා අර පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය ඉටු විය යුතුයි. ඉතින් අපි ඒක ලියමු ලිව්වේ නැත්තම් එනම් ඒ සඳහා ඒ කියන්නේ අර උපරිම නිෂ්පාදනය බිහි වෙන්න නම් එනම් ඒ සඳහා ඒ කියන්නේ මේ පූර්ණ නිෂ්පාදනයේ සහ පූර්ණ සේවා නියුක්තිය ගැන කියන්නේ. ඒතර මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඇති වෙන්න නම් පූර්ණ සේවා නියුක්තිය තියෙන්න ඕනේ. පූර්ණ නිෂ්පාදනය තියෙන්න ඕනේ. එනම් ඒ සඳහා එනම් ඒ සඳහා එනම් ඒ සඳහා එනම් ඒ සඳහා පූර්ණ සේවා නියුක්තිය හා 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 පූර්ණ නිෂ්පාදනය ඉටු විය යුතුය. හරි. පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය ඉටු වෙන්න ඕන. එනම් ඒ සඳහා පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය ඉටු විය යුතුය. හරි පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය දෙකම තියෙනවා. හරි මොකටද මේ අපි කතා කරන නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. ඒතර මේකෙදි මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තියෙනවා නම් අපි මේ වක්‍ර මත ඉන්නේ. කියන්නේ මේ A වල හිටියත් B වල හිටියත් C වල හිටියත් ඔය කොතනක හිටියත් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හරි A වල සිටියත් B වල සිටියත් C වල සිටියත්
ඔය කොතන හිටියත් නිෂ්පාදනය කාර්යක්ෂමතාවය අපි ලියමු ඒකත් එතනටම. එනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත 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 ඕනෑම ලක්ෂයකදී A වෙන්න පුළුවන් B වෙන්න පුළුවන් C වෙන්න පුළුවන්. එනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ඕනෑම ලක්ෂයකදී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ඕනෑම ලක්ෂයකදී නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉටු වේ. ඕනෑම ලක්ෂයකදී නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉටු වේ. හරිද? නිෂ්පාදන හැකියාව වක්‍ර මත එන ඕනම තැනකදී නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉෂ්ට වෙනවා. හරි, වක්‍ර මත ඕනම තැනක අපි කියනවා නිෂ්පාදනය කියන්නේ මේ A ලක්ෂ්‍ය වුණත් B ලක්ෂ්‍ය වුණත් C ලක්ෂ්‍ය වුණත් කොහේ හිටියත් ළමයි නිෂ්පාදකයා තමන්ගේ තියෙන සම්පත් ටික ඔක්කොම පාවිච්චි කරලා එයා ආස කරන නිමුම් මට්ටම හදලා තියෙනවා. ඒ ලක්ෂ්‍ය කොහේ හිටියත් ඒක අවුලක් නෑ යාට. හරි, A වල හිටියත් B වල හිටියත් C වල හිටියත් නිෂ්පාදකයට අවුලක් නෑ. හැබැයි පාරිභෝගිකයට අවුලක් වෙන්න පුළුවන්. හරි, ඒකයි අපි අර සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවත් බලන්නේ. හරි, අපි ලියමු වෙනම ඊළඟ ඡේදයෙන් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වන්නේ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව අදාළුනේ නිෂ්පාදකයට විතරයි. හරි, නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව කියන තීරයක අදාළුනේ කාටද? නිෂ්පාදනය විතරයි. හැබැයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියන එක පාරිභෝගිකයටත් අදාළයි. හරිද? අපි ලියමු සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වනුයේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වනුයේ සම්පත් බෙදා වෙන් කිරීමේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේදී පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්න ඕන. හරි, නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේදී නිෂ්පාදකයා විතරනේ තෘප්තිමත් උනේ. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි, පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්න ඕන. හරි, එහෙනම් අපි ඒකට යමු. ඒක අපි ලියමු මේ රූප සරණ මේ දෙවෙනි එක අපි විස්තර කරන්න දැන්. හරි, දෙවෙනි රූපේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වනුයේ සමාජයට වඩාත් අවශ්‍ය කරන සමාජයට වඩාත් අවශ්‍ය කරන සමාජයට සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වෙනුවෙන් හඳුන්වනුයේ සමාජයට වඩාත් අවශ්‍ය කරන නිමුම් සංයෝගය බිහි කිරීමට සමාජයට වඩාත් අවශ්‍ය කරන නිමුම් සංයෝගය බිහි කිරීමට නිමුම් සංයෝගය බිහි කිරීමට සම්පත් වෙන් කිරීමයි. ඒ සමාජයට වඩාත් අවශ්‍ය කරන කියලා කියන්නේ සමාජයට හොඳම මට්ටම. හරි, සමාජය කියලා කියන්නේ අපි. ඉතින් අපිට හොඳම නිමුම් මට්ටම් බිහි කරනවා කියන එක තමයි මේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය අපි කතා කරන්නේ. හරි. ඒතර සමාජයට වඩාත් හිතකර නැත්නම් අපේ සමාජයට වඩාත් හොඳම නිමුම් මට්ටම් බිහි කරන එකට අපි කියනවා මොකක් කියලාද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හරි, එහෙනම් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියලා කියන්නේ සමාජයට වඩාත් හිතකර නිමුම් මට්ටමක් බිහි කිරීම. එනම් මෙහිදී හරි, මෙන්න මෙතන මේ වක්‍ර දෙකකට හම්බෙන තැන MC වක්‍රය MB වක්‍රයකට හම්බෙනකොට අපි කියනවා සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමයි. එනම් එහිදී භාණ්ඩයේ මිල එම භාණ්ඩයේ ආන්තික පිරිවැයට එනම් මෙහිදී භාණ්ඩයේ මිල එම භාණ්ඩයේ ආන්තික පිරිවැයට එනම් මෙහිදී භාණ්ඩයේ මිල එම භාණ්ඩයේ ආන්තික පිරිවැයට භාණ්ඩයේ මිල එම භාණ්ඩයේ ආන්තික පිරිවැයට සමාන වීමක් සිදු වේ. කියන්නේ මේ P සමාන MC කියන්නේ. හරි, භාණ්ඩයේ මිල එම භාණ්ඩයේ ආන්තික පිරිවැයට සමාන වීමක් සිදු වේ. මේ P සමාන MC කියන්නේ එතන. හරි, දැන් මේ වක්‍ර දෙකම හම්බ වෙනකොට තමයි පාරිභෝගිකයට සතුරු නිෂ්පාදකයට සතුරු. ඒක නිසා අපි කියන P සමාන MC වෙනවා මෙතන. හරි, P සමාන MC කියන්නේ ඒක පාරිභෝගිකය සතුටින් නිෂ්පාදකයා සතුටින් එතනදී.
හරි එහෙනම් මේදී භාණ්ඩයේ මිලෙන් භාණ්ඩයේ ආන්තික පිරියට සමාන වේ. හරි දැන් තමයි හොඳම ටික. තරුවක් දාලා ලියන්න ඊළඟට අපි ලියන ටික හොඳම චුට්ට. හරි අන්තිම චුට්ට තමයි හොඳම චුට්ට. හරි ඒ චුට්ට තමයි දැන් අපි ලියන්නේ. හරිද මේ ප්‍රශ්නේ අපි දැන් වටෙන් ඇවිල්ලා තියෙන්නේ අන්තිම චුට්ට දැන් හරියට දුන්නේ නැත්නම් වැඩේ අසාර්ථකයි. හරි ඒක නිසා අන්තිම චුට්ට හොඳටම ලියන්න ඕන. හරි දැන් අන්තිම චුට්ට කියලා කියන්නේ දැන් මේ දෙකම දැන් මෙතන මේ උඩ තියෙන වක්‍රය අපි ගත්තම උඩ තියෙන වක්‍රය ගත්තම මෙයාගේ නිෂ්පාදනයේ කාර්යක්ෂම. හරි යට තියෙන මෙතන අපි ගත්තම මේකෙදි සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම. හරි එතකොට දැන් මේ A ලක්ෂ්‍ය ගත්තම A ලක්ෂ්‍යයේදී නිෂ්පාදනයේ කාර්යක්ෂම. C ලක්ෂ්‍යයේදී නිෂ්පාදනයේ මේ වක්‍ර මත ඉන්නේ. ඒ වක්‍ර මත ඉන්නවනම් මේ නිෂ්පාදන හැකියාව වක්‍ර මත කොහේ හිටියත් නිෂ්පාදනයේ කාර්යක්ෂම. හරි එහෙනම් A ලක්ෂ්‍යයේ හිටියත් C ලක්ෂ්‍යයේ හිටියත් කොහේ හිටියත් නිෂ්පාදනයේ කාර්යක්ෂම. හරි හැබැයි B ලක්ෂ්‍යයේදී නිෂ්පාදනයේ කාර්යක්ෂම විතරක් නෙමෙයි අපි කියන එතනදී සම්පත් බෙදාවෙන් කිරීමත් කාර්යක්ෂම. හරි B ලක්ෂ්‍යයේදී නිෂ්පාදනයේ කාර්යක්ෂම විතරක් නෙමෙයි එතනදි තව කවුද කාර්යක්ෂම? සම්පත් බෙදාවෙන් කිරීමත් කාර්යක්ෂමයි. ඉතින් අන්න ඒක නිසා අපි එතනදි කියනවා ABC කියන ලක්ෂ්‍ය තුනේදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තිබ්බට B ලක්ෂ්‍යයේදී විතරයි සම්පත් බෙදාවෙන් කිරීමත් කාර්යක්ෂම වෙන්නේ. එහෙනම් B ලක්ෂ්‍යයේදී පමණයි ආර්ථිකයක් කාර්යක්ෂමතාවට පත් වෙන්නේ. මොකද ආර්ථික කාර්යක්ෂමතාවට පත් වෙන්න නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තියෙන්නත් ඕනේ, සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවක් තියෙන්න. හරි? ඉතින් මේ දෙකම තිබ්බොත් තමයි ආර්ථික කාර්යක්ෂමතාවට පත් වෙන්නේ. ඒක මම කිව්වේ අන්තිම තරුව තමයි වැදගත්ම තරුව. අපි ඒක ලියමු තරුව දාලා මම ඒක ආයි කියලා දෙන්න. ලියමු. දැන් තරුවක් දාලා ලියන්න මෙහෙම ABC යන ABC යන ABC යන ABC යන සංයෝග තුනේදීම ABC යන සංයෝග තුනේදීම ABC යන සංයෝග තුනේදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඇති වුවද ABC යන සංයෝග තුනේදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඇති වුවද හරි ඒ කියන්නේ ABC කියන තුනේම නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හරි ABC යන සංයෝග තුනේදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඇති වුවද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඇති වුවද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඇති වුවද සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඇතිවන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඇතිවන්නේ ඉන් එක් ලක්ෂයකදී පමණි. හරි ඒ කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව මේ ABC තුනේම තිබ්බට සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්නේ එක ලක්ෂයකදී විතරයි. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඇතිවන්නේ ඉන් එක් ලක්ෂයකදී පමණි. හරි ඒ කියන්නේ මේ ABC කියන ලක්ෂ තුනේදීම නිෂ්පාදනයේ කාර්යක්ෂම වුණාට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂම ඇති වෙන්නේ ඉන් එක් ලක්ෂයකදී පමණි. එනම් එබැවින් හරි එනම් එබැවින් B ලක්ෂයේදී පමණ B වලදී විතරයි. හරි එනම් එබැවින් හරි B ලක්ෂයේදී පමණක් හරිද මේ ප්‍රශ්න ඉවර කරන්න යන්නේ B ලක්ෂයේදී පමණක් B ලක්ෂයේදී පමණක් B ලක්ෂයේදී පමණක් B ලක්ෂයේදී පමණක් ආර්ථිකය කාර්යක්ෂමතාවට පත් වේ. කියන්නේ මේ අනිත් හැමතැනම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තිබ්බට B කියන ලක්ෂයේදී විතරයි ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වෙන්නේ. ඒකට හේතුව එතනදී විතරයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන දෙකම ඇති වෙන්නේ. හරි? දැන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව විතරක් තිබිලා හරියන්නේත් නැහැ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව විතරක් තිබිලා හරියන්නේත් නැහැ. දෙකම තියෙන්නේ. හරි? එහෙනම් මේ B කියන ලක්ෂ්‍ය තමයි හොඳම ලක්ෂ්‍ය. ඒකයි මම මේක වෙනම පාඩ කරලා තියෙන්නේ. නම් ආර්ථිකයක් තුල නිෂ්පාදනය කරන්න හොඳම නිමුම් සංයෝගය මොකද්ද මේ වක්‍ර විදියට B සංයෝගය. හරි? ඒතර එහෙම තත්ත්වයක් ඕනම තැනක තියෙනවා. දැන් ඕනම රටක ඕනම ආර්ථිකයක් ගත්තම ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්න හොඳම නිමුම් සංයෝගය හොයාගන්න.
ඒක හොයාගෙන ඒ සංයෝගය හදන එක තමයි හොඳම දේ. හරි. ඒතර මේවා හොයාගන්න විදිහ තමයි ආර්ථික විද්‍යාවට කියලා දෙන්නේ. හරි. කියන්නේ හොඳම නියමුන් සංයෝගය හොයාගන්නේ කොහොමද? ඒ සංයෝගෙත් එක්ක ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද? ওই දේවල් තමයි අපේ විෂයදී අපි උගන්වන්නේ. හරිද? ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. ඔය මේ දේවල් හරියට ඉගෙන ගන්න. හරිද? මම හිතන්නේ මේ ප්‍රශ්නේ පැහැදිලි කියලා. අලුතෙන් ආපු ළමයිනුත් ඕක පොඩ්ඩක් ගෙදරදී ආයි බලන්න. හරි? අන්තිම ටික පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පුළුවන් කියන්න. මම අන්තිම චුට්ටේදී කිව්වේ මම ආයි පාරක් කියන්නම් කාටරි මිස් වුණා නම් අන්තිම චුට්ට. මම අන්තිම චුට්ටේදී කිව්වේ මම කිව්වා දැන් මෙතන මේ අනුව ABCයන් ලක්ෂ තුනේදීම අර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඊට උනාට මම කියවනේ අර ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත්වන්නේ කියන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඇතිවන්නේ B ලක්ෂයේදී විතරයි. හරි. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඇතිවන්නේ B ලක්ෂයේදී විතරයි. එනම් එබැවින් ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත්වන්නේ B ලක්ෂයේදී පමණි. හරිද? ආර්ථික කාර්යක්ෂම වෙන්නේ B ලක්ෂයේදී විතරයි. හරිද? ඕකෙන් අපි මේ ප්‍රශ්නේ අපි ලියලා ඉවර කරනවා. හරි. දැන් ඊට පස්සේ අපි අලුත් ප්‍රශ්නයකට යනවා. ඒක මෙච්චර සංකීර්ණ එකක් නෙමෙයි. ඒක අලුතෙන් ආපු ළමයිටත් දැන් මේ මම එක දැන් කරපු එකත් අලුතෙන් ආපු ළමයිට තේරෙන්නේ නැති. නමුත් ඕක ඊට වඩා අපි බරපතලව තීරි පන්තියේදී උගන්වනවා. හරි. මොකද මේ දැන් මේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී අපි අර සම්පූර්ණ තීරීම උගන්වන්න බෑනේ. ඒතර ඒක නිසා අලුතෙන් ආපු ළමයිට ওই තීරි එක ඔයගොල්ලන්ගේ තීරි පන්තියේදී නැවත ඉගෙන ගන්න පුළුවන්. හරි. පරණ ළමයිට ඉතින් මේක හොඳටම තේරෙන්න ඕන. හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. අපි අලුත් ප්‍රශ්නයකට යන්න ආද ඊළඟ ප්‍රශ්නේ. හරි. මේක අපි කරා 3. හරි. දැන් අපි යන්න හදන්නේ මේක 5ත් කතා කරා දානේ. හරි. අපි මේ 6 වෙනි ප්‍රශ්නට යන්කෝ කෙලින්ම. මේක හැමෝටම තේරෙන එක. අපි ගියසදිත් කතා කරපු එක. හරි. අපි 6 වෙනි ප්‍රශ්නට යමු. ප්‍රශ්න අංක 6. හරි. බලන්න ප්‍රශ්න අංක 6 මොකද්ද කියලා තියෙන්නේ කියලා. කට්ටියම බලන්න ප්‍රශ්න අංක 6 හොඳට කියවන්න. ප්‍රශ්න අංක 6 හොඳට කියවන්න හැමෝම. මේක කරාද? ප්‍රශ්න අංක 6 කරාලු. හරි. හරි මේක කරාලු. අපි යමු එනම් ප්‍රශ්න අංක 3ට. සෝරි 4ට. හරි 4ට යමු. හරි අපි 4 වෙනි ප්‍රශ්නට යමු. හරි කට්ටියම 4 වෙනි ප්‍රශ්න බලන්න ප්‍රශ්න අංක 6 කරාලු. ඒකට අලුතින් ආපු ළමයිට ඒකේ වීඩියෝ බලන්න පුළුවන් සහ ඔයගලන්ට මේව නැවත ආවරණය කරනවා මුල ඉඳන් එන පන්තිවල. නමුත් අපි අද දැන් 4 වෙනි ප්‍රශ්නේ කරමු. මේ අපි ඉන්නේ පේපර් ක්ලාස් එකේ පේපර් නම්බර් 4 වල සෝරි 3 වල 4 වෙනි ප්‍රශ්නේ. හරි දැන් මෙතන අපිට කියලා තියෙනවා සැලසුම්ගත ආර්ථිකයක් කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ. හරි දැන් මේ ආර්ථිකයක් ගැන කතා කරනකොට එන්න මේ ආර්ථික පද්ධති මාතෘකාව ඔයාලට මතක් වෙන්න ඕන. හරි අපි ආර්ථික පද්ධතිය උගන්වනවා මේ දවස්වල සවුන්ද උදේ දින පන්ති. හරි ඒවා දන්නවා මේ ආර්ථික පද්ධතියක් ගැන කතා කරනකොට අපේ තියෙන මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳගන්න. හරි මොනවද මූලික ආර්ථික ප්‍රශ්න? මේ තියෙන මූලික ආර්ථික ප්‍රශ්න අපිට තුනක් තියෙනවා. ඒ තමයි කුමක් නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ. ඊළඟට කෙසේ නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ. තුන්වෙනි එක අපිට කා සඳහා නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ. හරි කුමක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? ඊළඟට කා සඳහා නිෂ්පාදනය කරනවද? ඉතින් මේ කියන ප්‍රශ්න තුන අපි හරියට විසඳ ගන්න. හරි කුමක් නිෂ්පාදනය කරනවද කියන එක අපි විසඳ ගන්න ඕනේ. කෙසේ නිෂ්පාදනය කරනවද කියන එක අපි විසඳ ගන්න ඕනේ. කා සඳහා නිෂ්පාදනය කරනවද කියන අපි විසඳ. ඔය කියන ප්‍රශ්න තුනම අපි හරියාකාරව විසඳ ගන්න ඕනේ. නැත්නම් අපි හිර වෙනවා. හරි ඒක නිසා මේ ප්‍රශ්න තුන විසඳ ගන්න ආර්ථිකය තුල හදා ගන්නව වැඩපිළිවෙල. හරි එහෙනම් මේ ප්‍රශ්න අපිට ඇති වුණාට පස්සේ ආර්ථිකය තුල දැන් මේ ප්‍රශ්නේ අපිට ඇති වෙන්නේ මොකක් නිසාද? ඉන්කම නිසා. මොකද එයා තමයි ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ. නැත්නම් ආර්ථික විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්නේ සම්පත් ඉන්කම නිසා. හරි දැන් ඉන්කම කියලා දෙයක් තිබ්බේ නැත්නම් ආර්ථික විද්‍යාව කියලා විෂයකුත් නැහැ. එහෙනම් ආර්ථික විද්‍යාව කියලා විෂයක් බිහි වුණේ මොකක් නිසාද? සම්පත් ඉන්කම නිසා. සම්පත් ඉන්කමක් නැත්නම් ආර්ථික විද්‍යාව කියලා විෂයක් ඇති වෙන්නේත් නැහැ. හරි එහෙනම් හිඟකම තමයි ආර්ථික විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්න බලපාලා තියෙන ප්‍රධාන සාධකය. හරි දැන් එතකොට ওই හිඟකම කියන ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නයත් එක්ක අපිට ඇති වෙනවා තව මූලික ප්‍රශ්න තුනක්. හරි ඒක තමයි මේ අපි කතා කරන්නේ. හරි මොකද්ද? කුමක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? මේක ගැන අපි අද කතා කරනවා. හැබැයි මොන ආර්ථිකයක් එක්කද? වෙළඳපොළ ආර්ථිකයක්ද? මේ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ඔය මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳ ගන්න හදාගත්ත වැඩපිළිවෙල. හරි අපේ තියෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ඒ වෙනුවෙන් මිනිස්සු නිර්මාණය කරගත්ත සමාජීය හා ආයතනික වැඩපිළිවෙල අපි කියන ආර්ථික පද්ධතිය. හරි මොකද්ද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගැනීම වෙනුවෙන්
මිනිසා විසින් නිර්මාණය කරන ලද සමාජීය සහ ආයතනික වැඩපිළිවෙල අපි හඳුන්වනවා මොකක් කියලාද? ආර්ථික පද්ධතිය. හරිනම් මොකක්ද ආර්ථික පද්ධතිය කියලා කියන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න. හරි. ඉතින් අපේ අර මේ තියෙන මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්න මිනිස්සු හදාගත්ත වැඩපිළිවෙල. දැන් මේවා එකකින් දැන් අපි ගත්තම එක එක රටවල ඒගොල්ලෝ අනුගමනය කරන දේවල් එක්කලමයි ඒගොල්ලෝ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක එක එක රටවල ස්වභාවය වෙනස්. මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්න ස්වභාවය වෙනස්. දැන් උදාහරණයක් විදිහට අපේ ලංකාව ගත්තොත් එහෙම අපේ රටේ පෞද්ගලික අංශයක් තියෙනවා රාජ්‍ය අංශයක් තියෙනවා. හරි. ඒ හැබැයි ඇමරිකාව වගේ රටක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ වැඩිපුර වැඩ කරන්නේ පෞද්ගලික අංශයත් එක්ක. හරි. ඒගොල්ලන්ගේ ඇමරිකාව වගේ රටක් ගත්තම ඒගොල්ලන්ගේ රජයේ හිටියට රජයේ නිෂ්පාදන කටයුතු වල ඍජු බලපෑම් කරන්නේ පෞද්ගලික අංශයට පූර්ණ නිදහස් දීලා තියෙනවා. දැන් අපි උතුරු කොරියාව වගේ රටක් ගන්නවා. ඒ බෑ ගත්තම පෞද්ගලික අංශය ලොකු දෙයක් කරන්නේ නැහැ. රජය තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒ වගේ එක එක රටවල ආර්ථික ක්‍රම කාලයක් තිස්සේ ඉතිහාසයේ පටන් ගොඩනැගිච්ච විදියක් තියෙනවා. හරි ඉතිහාසයේ පටන් ගොඩනැගිච්ච විදියක් තියෙනවා. ඒතර ඒ විදියත් එක්ක තමයි මේගොල්ලෝ හැම වෙලේම තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ. හරි. ඉතින් මේ සැලසුම්ගත ආර්ථිකයක් කියන්නේ මොකක්ද දෙන? අපි කියන සැලසුම්ගත ආර්ථිකයක් කියන්නේ හැම වෙලේම අර උතුරු කොරියාව වගේ රටවල්. හරි. මේ සැලසුම්ගත ආර්ථිකයක් කියන එකේ හැම වෙලේම මේකේ විශේෂත්වය තමයි මේක මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය නැත්නම් මේගොල්ලන්ගේ මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමය තමයි මේ සැලසුම් යාන්ත්‍රණය කියන්නේ. හරි. දැන් වෙළඳපොළ ආර්ථිකය වගේ නම් වෙළඳපොළ යාන්ත්‍රණේ. හැබැයි සැලසුම්ගත ආර්ථිකයක් ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන සැලසුම් යාන්ත්‍රණය. හරි. මොකද්ද මේ සැලසුම් යාන්ත්‍රණය කියන්නේ? දැන් අපේ රටේ මිශ්‍ර ආර්ථිකයක් තියෙන කියලා මම කිව්වා. ඒතර අපේ රටේ පෞද්ගලික අංශයක් තියෙනවා, රාජ්‍ය අංශයක් තියෙනවා. හරි. ඒතකොට අපේ රාජ්‍ය අංශයේ කට්ටිය මෙහෙවන්නේ වදන්න පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ. හරි. ඒතකොට මේ සැලසුම් යාන්ත්‍රණය කියලා කියන්නේ අපේ රටේ නම් පාර්ලිමේන්තුව. ඒගොල්ලෝ එතනින් ගන්න තීරණ. හරි. දැන් එතකොට බලන්න මේ සැලසුම් යාන්ත්‍රණය යටතේ අපි කතා කරන සැලසුම් අධිකාරිය ගත්තම මේකේ ප්‍රධානියෙක් ඉන්නවා. හරි. ප්‍රධානියෙක් ඉන්නවා. ඒ වගේම එයා යටතේ ඉන්නවා නියෝජිත මණ්ඩලය. හරි. ප්‍රධානියෙක් ඉන්නවා. ඒ වගේම මොකක්ද එයා යටතේ ඉන්නවා නියෝජිත මණ්ඩලය. හරි. ප්‍රධානියෙක් සහ නියෝජිත මණ්ඩලයක් කියලා අපි කියනවා. මේ සැලසුම් අධිකාරිය ගත්තම ඒ සැලසුම් යාන්ත්‍රණය ඔස්සේ මේ සැලසුම් අධිකාරිය නැත්තම් මධ්‍යගත සැලසුම් අධිකාරිය ගත්තද අපේ රටේ හිතන්නකෝ මේ ජනාධිපති. ඊට පස්සේ එයා යටතේ අගමැති, ඇමති මණ්ඩලයේ മന്ത്രിවරු ඒ කට්ටිය මේක යටතේ ඉන්නවා. හරි. ඒතකොට ඒ දුකොල්ලෝ එකතු වෙලා ගන්න තීරණ. හරි බඩු මිල වැඩි කරනවද, පෙට්‍රල් වැඩි කරනවද? හරි. බදු අය කරන බදු වැඩි කරනවද? ඒ ගන්න තීරණ රටේ ආර්ථිකයට දෙන්නේ අපි කියන විධානයක් නැත්තම් නියෝගයක් විදියට. හරි බලන්න මම කියපුවා හැම වෙලේම මධ්‍යගත සැලසුම් අධිකාරියක්. නැත්නම් අපි හිතමු පාර්ලිමේන්තුව කියලා. ඒතර ඒගොල්ලෝ ගන්න තීරණ රට ඇතුලේ අර ගැසට් කරාට පස්සේ ඒක නීතියක් බවට පත් වෙනවනේ. ඒතර අපි කාටවත් පුළුවන් දෙයකට විරුද්ධ වෙන්න. බැලම අපි කාටවත් හැකියාව නැහැ. හරි. දැන් රට ඇතුලේ බඩු මිල වැඩි කරන එක හරි බදු වැඩි කරන එක හරි ඒ දේවල් ගැසට් කරාට පස්සේ අපි කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. වාට සිද්ධ වෙනවා මේ මිල දීලා ගන්න. හරි. ඒ වගේ මේ මධ්‍යගත සැලසුම් අධිකාරියක් කියලා කියන්නේ හැම වෙලෙම මේ සැලසුම්ගත ආර්ථිකයක තීරණ ගන්න පාර්ශවය. දැන් මේ සැලසුම්ගත ආර්ථිකය කියන්නේ හැම වෙලෙම සම්පත් හිමිකාරීත්වය රජයේ සතු, රජයේ විසින් ව්‍යාපාර කටයුතු කරගෙන යන, පෞද්ගලික අංශයට නිදහසක් නැති. හරි. අන්න එහෙම ආර්ථිකයක් කියන්නේ මේ සැලසුම් ආර්ථිකයක් කියන්නේ. ඒතර ඒක ඇතුලේ හැම දෙයක්ම වෙන්නේ මොකෙන්ද? මේ සැලසුම් යාන්ත්‍රණය යටතේ. හරි. සැලසුම් යාන්ත්‍රණයෙන් තමයි හැමදේම මේගොල්ලෝ සිද්ධ කරන්නේ. ඒතර මොකද්ද මේ සැලසුම් යාන්ත්‍රණය කියන්නේ? ඉතින් සැලසුම් යාන්ත්‍රණය කියන්නේ මේ සැලසුම් අධිකාරිය. හරි. සැලසුම් අධිකාරිය කියන්නේ අපි මෙතනදි ගත්තම සැලසුම් අධිකාරිය ගත්තම ඒකේ ප්‍රධානියෙක් ඉන්නවා. එයා යටතේ නියෝජිත මණ්ඩලයක් ඉන්නවා. ඒතර මේ කට්ටිය එකතු වෙලා තීරණ ගන්නවා. හරි. මොකද්ද? සැලසුම් යාන්ත්‍රණය කියන්නේ මොකද්ද? සැලසුම් යාන්ත්‍රණය කියන්නේ මොකද්ද? හැම වෙලේම මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රධානියෙක් ඉන්නවා ළමයි. දැන් අපි හිතමු දැන් හරි මෙහෙම හිතන්නකො. දැන් අපේ රටේ ගත්තම ඔය සැලසුම් යාන්ත්‍රණය ප්‍රධානිය තමයි ජනාධිපති. ඊට පස්සේ අගමැති. ඊට පස්සේ ඇමති මණ්ඩලයේ മന്ത്രിවරු. ඉතින් ඕක ඔලුවට දාගන්න. ඒතර මේ මධ්‍යගත සැලසුම් අධිකාරියක් කියන්නේ අන්න එහෙම. හරි. මධ්‍යගත සැලසුම් අධිකාරියක් කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි. ඒ කියන්නේ අපේ රටේ පාර්ලිමේන්තුව ගැනව පොඩ්ඩක් හිතුවනම් මධ්‍යගත සැලසුම් අධිකාරියක් ගැනවට පොඩි අවබෝධයක් එනවා. හරිද? මේ වතර උගන්වන අලුත් ළමයි බය වෙන්න එපා. අලුතෙන් ආපු ළමයිට සෞන්දර්ය පන්ති වල මේව උගන්වනවා. හරි. ඒතර මේකේ අපි කතා කරන්න යන්නේ සැලසුම්ගත ආර්ථිකයක් කොහොමද මේ කියන ප්‍රශ්න තුන විසඳගන්නේ? කුමක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? හරි. දැන් මේ ප්‍රශ්න විසඳගන්නකොට හැම වෙලේම සැලසුම් යාන්ත්‍රණය පාවිච්චි කරන්නේ අර මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග.
හරි ඒ කියන්නේ සැලසුම් යාන්ත්‍රණය නැත්නම් සැලසුම් ආර්ථිකයක හැම දෙයකටම යාට ඉන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. ඒතර ඒගොල්ලෝ කිව්වොත් පාන් හදපන් කියලා පාන් හද. හරි ඒගොල්ලෝ කිව්වොත් එහෙම රොටි හදපන් කියලා රොටි හද. හරි ඒගොල්ලෝ කිව්වොත් එහෙම බදු වැඩි කරපන් කියලා බදු වැඩි කර. අන්න ඒවා. හරි ඒතර ඒ වගේ මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය ඔස්සේ ලබා දෙන නියෝග හරහා ගිහිල්ලා තමා මේ වැඩ කටයුතු ටික මේගොල්ලෝ සැලසුම් කරන්නේ. හරි මධ්‍යගත සැලසුම් අධිකාරිය හරහා ලබා දෙන නියෝග ඔස්සේ ගිහිල්ලා තමා මේ වැඩ කටයුතු ටික මේගොල්ලෝ සැලසුම් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක ඔයාලට පැහැදිලි. දැන් අපි මේකට උත්තරයක් ලියන ගමන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන ගමන් මම මේ ටික තව ටිකක් ඔයාලට කියලා දෙන්නම්. මම මේ ප්‍රශ්නෙන් අපෙන් අහලා තින්නේ මොකද්ද? සැලසුම්ගත ආර්ථිකයක් ඇතුලේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම යමු ප්‍රශ්න අංක 4 දාලා ලියන්න පළවෙනි ප්‍රශ්නේ කුමක් නිෂ්පාදනය කරන්නේද? අපි ලියමු පළවෙනි ප්‍රශ්නේ දාන්න මේක බලාගෙන ලියන්න එපා මේක සැලසුම්ගත ආර්ථිකයට අදාළ කරලා කියන්නේ. හරි. ඒතර පළවෙනි ප්‍රශ්නේ විසඳගන්න එක ලියන්න පළවෙනි ප්‍රශ්නේ කුමක් නිෂ්පාදනය කරන්නේද? හරි. අපි යමු. හරි දැන් කුමක් නිෂ්පාදනය දැන් මම දැක්ක දැන් කීප දෙනෙක් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මේව දන්නෝ. හරි. ඒගොල්ලෝ දන්න කට්ටිය. හරි සහ සමහරුන්ට නම් කරන්ට් එක ගියා කියලාත් කිව්වා. හරිද? ඒ වගේ විවිධ ප්‍රශ්න. නමුත් මේ ඉන්න පිරිස මේ ප්‍රශ්න ඉවරනකන් ඉන්න. අද පොඩි වෙලාවක් කලින් වැඩේ ඉවර වෙනවා. හරි. ඒක ලබන සති පන්ති නැපේ ටික ඒ වෙලාව ඇඩ් කරන්න. හරි. පොඩි වෙලාවක් කලින් පන්ති අවසන් වෙනවා. ඒත් මේ ප්‍රශ්න ඉවරනකන් සියලු දෙනා ඉඳලා මේ වැටික් කරන් යන්නේ. එතකොට ආයි ඔයගොල්ලන්ට පන්ති තියෙනවා සවුදු දේශන 11ක පන්ති අපි මූලික ආර්ථික ප්‍රශ්න ආර්ථික පද්ධති කතා කරනවා. ඒ සවුදු 2-4 පන්ති අර මූලික දැනුම් පන්ති යථානුරූපී ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන වල අපි ඉන්නේ. ඒතර අලුත් ළමයිට පරණ ළමයිට ඕන කෙනෙක්ට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ සතියේ කවද්ද බදාදා අඟහරුවා සහ බදාදා පන්ති වල අර අපේ පළවෙනි කණ්ඩායමේ ළමයිට ඉල්ලුම සැපයුම් පටන් ගන්න. අලුත් පාඩම. හරි. ඉතින් ඔහොම තමයි වැටි කියන්නේ. ඊට පස්සේ ලබන මාසේ මුල සතියේ පේපරේ තියෙනවා. ලකුණු දෙන පේපරේ. මොකද මේ සතියේ AT exam නිසා ලබන මාසේ මුල සතියේ මම දැම්මා පේපරේ. හරි ඒක මම කිව්වේ පරණ ළමයිට ඒ කියන්නේ ෆස්ට් බැච් එකේ ළමයිට. හරි දැන් මේකට උත්තරයක් ලියමු. දැන් කුමක් නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ අපි ලියන්න යන්නේ කවුද මේ සැලසුම්ගත ආර්ථිකයක විසඳන විදියට අපි ලියමු මෙහෙම. ලියන්න සැලසුම්ගත ආර්ථිකයක දැන් අපි ලිව්වා පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කුමක් නිෂ්පාදනය කරන්නේ? අපි ඒකට ලියමු සැලසුම්ගත ආර්ථිකයක මෙම ප්‍රශ්නේ විසඳනුවේ සැලසුම්ගත ආර්ථිකය මෙම ප්‍රශ්නය විසඳනුවේ සැලසුම්ගත ආර්ථිකයක මෙම ප්‍රශ්නය විසඳනුවේ මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් මං කියවර පාර්ලිමේන්තුව කියලා මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේය. සැලසුම්ගත ආර්ථිකය මෙම ප්‍රශ්නය විසඳනුවේ මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේ සැලසුම්ගත ආර්ථිකය මෙම ප්‍රශ්නය විසඳනුවේ මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේ. හරිද? මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග ඔස්සේ තමයි මේව විසඳගන්නේ. හරි මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග ඔස්සේ කියලා තමයි මේ ප්‍රශ්න විසඳගන්නේ. හරි. දැන් එතකොට දැන් සැලසුම්ගත ආර්ථිකයක දැන් මේ අපි ගත්තම ළමයි මේකේ මේ කුමක් නිෂ්පාදනය කරනවද කියන්නේ අපි හැම වෙලේම මොකක්ද හදන්නේ කියන එකනේ. හරි කුමක් නිෂ්පාදනය කරනවා කියන්නේ මොකද්ද? හැම වෙලේම හදන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ තියෙන හිඟ සම්පත් පාවිච්චි කරලා අපි නිෂ්පාදනය කරන්නේ මොකක්ද? හරි. දැන් සැලසුම්ගත ආර්ථිකයක නම් හැම වෙලේම රටේ රජය නැත්තම් ඒ සැලසුම් අධිකාරී බලනවා රටේ මිනිස්සුන්ට මොනවද ඕනේ? ඒගොල්ලෝ ලාභය ගැන නෙමෙයි හිතන්නේ. මිනිස්සුන්ගේ සුබ සාධනේ. හරි. ඒ කියන්නේ මිනිස්සුන්ට වඩාත් අවශ්‍ය මොනවද කියලා හිතලා ওই සුබ සාධනේ කියන කාරණා මුල් කරගෙන මේගොල්ලෝ නිෂ්පාදනයක් කරනවා. WM මේව. ඒ මං කියෝනේ මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග ඔස්සේ තමයි නිෂ්පාදනය කරන්න කියලා. WM මේකටම එනම් එහිදී ඔවුන්
එනම් එහිදී ඔවුන් ඒ කියන්නේ මේ හදන්නේ මොකද්ද කියන එක මේ කුමක් නිෂ්පාදනය කරනවා කියන්නේ හදන්නේ මොකද්ද? එනම් එහිදී ඔවුන් සමාජයට වඩාත් අවශ්‍ය කරන හරි එනම් එහිදී ඔවුන් සමාජය ඔවුන් කියන්නේ මේ රජය හරි එනම් එහිදී ඔවුන් සමාජයට වඩාත් අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා සංයෝගය නිපදවීමට සම්පත් වෙන් කරනු ලබයි. හරි කියන්නේ ඒගොල්ලෝ හැම වෙලේම දැන් මේක රජයේ මගින්නේ කරන්නේ. ඒතර ඒගොල්ලෝ හැම වෙලේම බලන්නේ රටේ මිනිස්සු ඔක්කොටම හොදක් කරන්න. හරි. ඒතර කුමක් නිෂ්පාදනය කරනවද කියලා කිව්වම හදන්නේ මොකද්ද කියන තීරණය ගනිද්දි මේගොල්ලෝ හැම වෙලේම බලනවා රටේ මිනිස්සු ඔක්කොටම මොනවද ඕනේ. හරි. ඒක දිහා බලලා තමා හදන්නේ. හරි. ඉතින් කුමක් නිෂ්පාදනය කරනවද කියන්නේ ඒක. ඒතර ඒගොල්ලෝ බලනවා රටේ මිනිස්සුන්ට මොනවද ඕනේ සමාජයට වඩාත් අවශ්‍ය කරන නිමුම් මට්ටම හදනවා කියන්නේ ඒකයි. රටේ මිනිස්සුන්ට මොනවද අවශ්‍ය කියලා බලලා හදනවා. හරි. ඉතින් අපි ලියමු එහිදී පොදු යහපත මුල් කර ගනිමින් හරි හැමෝගෙම යහපත. එහිදී පොදු යහපත මුල් කර ගනිමින් හැමෝගෙම යහපත. හරි. පොදු යහපත කියන්නේ ඒකයි. එහිදී පොදු යහපත මුල් කර ගනිමින් තම නිෂ්පාදන තීරණ ගනු ලබයි. එහිදී පොදු යහපත මුල් කරගනිමින් තම පොදු යහපත මුල් කරගෙන නිෂ්පාදන තීරණ ගන්න. හරි. මොකද මිනිස්සුන් අද නිපදවීමට සම්පත් වෙන් කරනු ලබයි කියලා කිව්වේ. හරි. දැන් මේකනේ මිස්සෙච් එකක් අහනවා. ඉතින් මම කිව්වේ දැන් මේකෙදි මේ හැම වෙලෙම කුමක් නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ සැලසුම්ගත ආර්ථිකයක් විසඳගන්නේ කොහොමද? සමාජයට වඩාත් අවශ්‍ය කරන භාණ්ඩ සේවා සංයෝගය නිපදවන්න සම්පත් වෙන් කරනවා. හරි. කියන්නේ සමාජයට වඩාත් අවශ්‍ය මේවා හදන්න සම්පත් දානවා. හරි. ඒතර ඒකෙදියා පොදු යහපත ලාභෙ නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. පොදුවේ හැමෝටම යහපත. හරි. පොදුවේ හැමෝටම යහපතක් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නැතු ලාභෙ මුල් කරගෙන කරන වැඩක් නෙමෙයි. හරි. පොදුවේ හැමෝටම වාසියක් ගෙනල්ලා දෙන්න හැමෝටම යහපතක් ඇති කරන චේතනාවෙන් තමයි මධ්‍යගත සැලසුම් අධිකාරියක් හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ. හරි. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි කියලා. අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? කෙසේ නිෂ්පාදනය මේ හදන්නේ කොහොමද කියන එක. හරි. කෙසේ නිෂ්පාදනය කරනවද කියන්නේ මොකක්ද? හදන්නේ කොහොමද? ඒකේදී අර මතකද අපි ඉගෙන ගත්ත භාවිතා කරන ශිල්පකමේ කියලා. ටෙක්නොලොජි. හරි. කියන්නේ අපි නිෂ්පාදනයක් කරන්න පාවිච්චි කරන ශිල්පකමේ නැත්නම් අපි කියනවා ටෙක්නොලොජි කියලා මේකට. හරි. නිෂ්පාදනයක් කරන්න භාවිතා කරන ශිල්පකමේ නැත්නම් මේ තාක්ෂණික ක්‍රමවේද නැත්නම් අපි මේ ටෙක්නොලොජි එක. හරි. ඒතර භාණ්ඩ සේවා නිෂ්පාදනය සඳහා හිඟ සම්පත් කවර අනුපාතයකට මිශ්‍ර කරන්න නැත්නම් අපි කියන මේ භාවිතා කරන ශිල්පකමේ. අර අපි ඉගෙන ගත්තේ ශ්‍රම සූක්ෂම වෙන්න පුළුවන් ප්‍රාග්ධන සූක්ෂම වෙන්න පුළුවන් කියලා මාර වීඩියෝ එකකින් වෙන්නේ මතකද? ප්‍රාග්ධන සූක්ෂමයකට අපි අර අවුඩි සමාගමේ පොඩි වීඩියෝ එකකින් බැලුවා. අද කට්ටිය යන වීඩියෝ නැද්ද කියලා අද වීඩියෝ නෑ ළමයි. අද වීඩියෝ නැහැ. අද ඉතින් පොඩ්ඩක් පන්තියත් වෙනස් විදිහකට යන්නේ. අද ස්ටුඩියෝ එකක් නැති නිසා. ඉතින් ඒතකොට අද වීඩියෝ මුකුත් නෑ. අපි ලබන සති වීඩියෝ බලමු. මොකද කලින් සති දෙකේ අපි ඕනටත් වඩා වීඩියෝ බැලුවා. හරි. කලින් සති දෙකේ වීඩියෝමනේ බැලුවේ තනිකර. හරි. ඒක නිසා අද වීඩියෝ නෑ. අද අපි උත්තර ලියන එක කරන්නේ. අපි පොඩ්ඩක් කලින් අද පන්ති අවසానත් වෙනවා. ඒතර මේ ප්‍රශ්නේ අපි කට්ටියම හොඳට ඉවර කරගමු ඒක නිසා. හරි. දැන් මේ දෙවෙනි ප්‍රශ්نين කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ කා සඳහා කුමක් නිෂ්පාදනය කරනවද කියන බැලුවා. මේ කෙසේ නිෂ්පාදනය කරනවද කිව්වම කොහොමද හදන්නේ කියන එකනේ. ඒතර ඒකද බලන්න ඕනේ අපි පාවිච්චි කරන ශිල්පකමේ දැන් මේ රාජ්‍යයේ මගින් තාක්ෂණික ක්‍රමවේදී නැත්නම් ශිල්පකමේ තෝරනකොට ඒගොල්ලෝ බලනවා සමාජෙට මොකද්ද හොඳම. හරි. කියන්නේ පරිසර හානියක් වෙන්න බෑ. සම්පත් නාස්තියක් වෙන්න බෑ. හරි පරිසරයට හිතකර වෙන්න ඕනේ. වායු දූෂණය වෙන්න බෑ. මිනිස්සුන්ට හානි කර වෙන්න බෑ. ඒ හැමදේම බලලා තමයි හදන්නේ. හරි. එහෙම ක්‍රමයක් තමයි සැලසුම්ගත ආර්ථික ක්‍රමයකින් අපේක්ෂා කරන්නේ. හරි. ඉතින් එහෙනම් සැලසුම්ගත ආර්ථිකයක් කෙසේ නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ විසඳන්නේ හැම වෙලෙම කොහොමද? අර මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග ඔස්සේ ගිහිල්ලා. අපි ලියමු උත්තරය. දෙවෙනි එක
කෙසේ නිෂ්පාදනය කරන්නද රජය මගින් මෙහෙවන සැලසුම් ආර්ථිකය කෙසේ නිෂ්පාදනය කරන්නද කියන ප්‍රශ්නේ විසඳ ගන්න විදිය අපි ලියන්න. ලියන්න දෙවෙනි කෙසේ නිෂ්පාදනය කරන්නේ. අපි ලියමු ඒක යටතේ. හරි දෙවෙනි ප්‍රශ්නේ ලියන්න කෙසේ නිෂ්පාදනය කරන්නේද? අපි ලියමු ඒක යටතේ. කෙසේ නිෂ්පාදනය කරන්නද කියන එක යටතේ අපි ලියමු. ලියන්න මෙහෙම. හරි අපි ලියමු මෙහෙම කෙසේ නිෂ්පාදනය කරන්නද කියන එක. ලියන්න සැලසුම්ගත ආර්ථිකයක් තුළ සැලසුම්ගත ආර්ථිකයක් තුළද අපි සැලසුම්ගත ආර්ථික අදාළනේ කියන්නේ අනිත් ඒවා ඒතර අදාළ නැහැ. හරි. සැලසුම්ගත ආර්ථිකයක් තුළ මෙම ප්‍රශ්නය විසඳනුවේ 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 මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේය. මධ්‍යගත සැලසුම් අධිකාරිය ඔස්සේ නැත්නම් මධ්‍යගත සැලසුම් අධිකාරිය තුලින් ලබා දෙන නියෝග ඔස්සේ. හරි මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග වලින් තමයි මේ ප්‍රශ්න විසඳගන්නේ. හරි මධ්‍යගත සැලසුම් අධිකාරිය තුලින් ලබා දෙන නියෝග ඔස්සේ. හරි එම්බලෙන් මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන දේවල් එක තමයි මේ ප්‍රශ්න විසඳගන්නේ. එනම් ඔවුන් කියන්නේ මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. එනම් ඔවුන් සෑම විටම හරි ඒගොල්ලෝ හැම වෙලේම එනම් ඔවුන් සෑම විටම සමාජයට ඒ කියන්නේ සමාජයට හොඳ මේවා තමයි ඒගොල්ලෝ තෝරන්නේ. හරි එනම් ඔවුන් සෑම විටම සමාජයට වඩාත් හිතකර. හරි එනම් ඔවුන් සෑම විටම සමාජයට වඩාත් හිතකර සමාජයට හොඳ මේවා සමාජයට වඩාත් හිතකර සමාජයට වඩාත් හිතකර ශිල්පකමයක් භාවිතා කරන අතර සමාජයට වඩාත් හිතකර ශිල්පකමයක් භාවිතා කරන අතර හරි කියන්නේ ඒගොල්ලෝ සමාජයට හිතකර ශිල්පකමයක් තමයි හැම වෙලෙම පාවිච්චි කරන්නේ. එනම් මෙහිදී ඔවුන් සෑම විටම සමාජයට හිතකර ශිල්පකම කියන්නේ තාක්ෂණය කියන එක. හරි. එනම් ඔවුන් සෑම විටම සමාජයට හිතකර. හරි ආයි අහන කෙනෙක්. එනම් ඔවුන් සෑම විටම සමාජයට හිතකර ශිල්පකමයක් ශිල්පකම කියන්නේ ටෙක්නොලොජි එක තාක්ෂණය. ශිල්පකමයක් භාවිතා කරන අතර එහිදී පිරිවැය සැලකිල්ලට නොගනී. කියන්නේ කොස්ට් එක ගැන හිතන්නේ. හරි එහිදී පිරිවැය සැලකිල්ලට නොගනී. හරි පිරිවැය ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලෙම බලන්නේ සමාජයට හොඳද කියන එක. හරි පිරිවැය ගැන මේ බලන්නේ හැම වෙලේම සමාජයට හොඳද. එනම් මෙහිදී ඔවුන් පිරිවැය ගැන නැත්නම් පිරිවැය පිළිබඳ සැලකිල්ල නොගනී. ඒ කියන්නේ පිරිවැය ගැන හිතන්නේ නැහැ. සමාජයට හොඳ නම් හැදුවා. හරි. ඊට තුන්වෙනි එක කා සඳහා නිපදවන්නේද? හරි අපි බලමු සැලසුම් අධිකාරියක් මගින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? එළමයි මේ රජය මගින් මෙහෙවන ආර්ථිකයක හැම වෙලේම භාණ්ඩවල මිල ගණන් නියම කරන්නේ රජය. හරි. භාණ්ඩවල මිල ගණන් නියම කරන්නේ කවුද? රජය. හරි. එතකොට මිනිස්සුන්ගේ පඩිය නියම කරන්නේ කවුද? ඒත් රජය. හරි. හොඳට අහන් ඉන්න මේ කතාව. දැන් තුන්වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ ආදායම් බෙදියා. නැත්නම් මේ නිමුම් බෙදලා යන විදි. හරි. දැන් එතකොට මේ රජය මගින් මෙහෙවන ආර්ථිකයක භාණ්ඩ සේවාවල මිල ගණන් නියම කරන්නේ කවුද? රජය. හරි භාණ්ඩ සේවල මිල ගණන් නියම කරන රජය. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ පඩිය නියම කරන්නේ වැටුප නියම කරන්නේත් රජය. හරි වැටුප නියම කරන්නේත් රජය. ඒතර එහෙනම් ওই දෙකම කරන්නේ රජය නම් රජයට හැකියාව තියෙන ওই දෙක බැලන්ස් කරන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අඩුම පඩිය ගන්න මිනිස්සයටත් ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට භාණ්ඩ මිල ගණන් නියම කරන්න රජයට පුළුවන්. හරි මොකද රජයේ වැටුප නියම කරන්නේ බඩුවල ගාන නියම කරන්නේත් රජය. හරි එහෙනම් රජයට පුළුවන් අර අඩුම වැටුප ගන්න මිනිස්සයටත් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට බඩුවල මිල නියම කරන්න. හරි ඒක තමයි මෙතනදී වෙන්නේ. ඉතින් අපි ලියමු මෙහෙම තුන්වෙනි ප්‍රශ්නේ අපි කියනවා කා සඳහා නිෂ්පාදනය කරන්නේද? අපි ලියමු මෙහෙම ඒක යටතේ මේ පොදුවේ මේ නිර්වචනය කරේ. අපි දැන් සැලසුම්ගත ආර්ථික අදාළව කියන්නේ. රජය හැම වෙලෙම බලන්නේ හැමෝටම සුබ සාධනේ. අලුතෙන් ආපු ළමයි බය වෙන්න එපා. ඔයගලන්ට සවුදු උදේ පන්තියේදී ලබන සතියේ ඉඳලා මේ කොටස් සමා කරන්න. ඉතින් අපි ලියමු කා සඳහා නිෂ්පාදනය කරන්නේද? ඒක යටතේ අපි ලියමු සැලසුම්ගත ආර්ථික ක්‍රමයක සැලසුම්ගත ආර්ථික ක්‍රමයක
සැලසුම්ගත ආර්ථික ක්‍රමයක සැලසුම්ගත ආර්ථික ක්‍රමයක මෙම ප්‍රශ්නය විසඳුනේ මෙම ප්‍රශ්න කියන්නේ මේ අපි කතා කරන කාසදා නිෂ්පාදනය කරනවාද කියන එක. හරි සැලසුම්ගත ආර්ථික ක්‍රමයක මෙම ප්‍රශ්නය විසඳුනුවේ 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 මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේ ඒගොල්ලෝ ලබා දෙන නියෝග ඔස්සේ තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. හරි. මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේ මධ්‍යගත සැලසුම් අධිකාරිය දෙන නියෝග ඔස්සේ කියලා තමයි මේ ප්‍රශ්නේ විසඳගන්නේ. මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේ හරිද මධ්‍යගත සැලසුම් ඒ ප්‍රශ්න තුනම එහෙමයි. හරි තුනම විසඳගන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන විදිහට. අපි ලියමු ඒකටම. එනම් එහිදී හරි දැන් වැටුප් ගැන කියන්නේ වැටුපුයි භාණ්ඩ මිල ගණන. එනම් මෙහිදී භාණ්ඩ හා සේවාවල මිල ගණන් එනම් මෙහිදී භාණ්ඩ හා සේවල මිල ගණන් එනම් මෙහිදී භාණ්ඩ හා සේවල මිල ගණන් හා වැටුප් අනුපාතිකයන් හරි භාණ්ඩ හා සේවල මිල ගණන් හා වැටුප් අනුපාතිකයන් භාණ්ඩ හා සේවල මිල ගණන් හා වැටුප් අනුපාතිකයන් හරි භාණ්ඩ හා සේවල මිල ගණන් හා වැටුප් අනුපාතිකයන් රජය විසින් තීරණය කරන අතර හැම වෙලෙම භාණ්ඩ මිල ගණනුයි වැටුප් අනුපාතය ඔක්කොම නියම කරන රජය විසින් තීරණය කරනු ලබන අතර සැමට සාධාරණත්වයක් ඇති කර සැමට සාධාරණත්වයක් ඇති කර ආදායම් බෙදීයාමේ විෂමතාව අඩු කිරීම හරි විෂමතාව කියන්නේ ගැප් එක අඩු කරන එක සැමට සාධාරණත්වයක් ඇති කර ආදායම් බෙදීයාම විෂමතාව අඩු කිරීම සැමට සාධාරණත්වයක් ඇති කර ආදායම් බෙදීයාම විෂමතාව අඩු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි හරි ඒ කියන්නේ හැමෝටම සාධාරණත්වයක් ඇති කරලා ඒ කියන්නේ මිල අඩු කරන්න බලන පුළුවන් තරම් වැටුප් වැඩි කරන්න ඒතර පඩිය රජය දන්නවා බාණ්ඩ මිල රජය දන්නවා ඉතින් රජය හැම වෙලේම අඩුම් වැටුප ගන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට බාණ්ඩ මිල ගණන් නියම කරනවා හරි ඉතින් ආදායම් බෙදීම විෂමතාව අඩු කිරීමට අපේක්ෂා කරා එහෙම ඉවර කරා ඒතර මේකදී ඒගොල්ලෝ අපේක්ෂා කරන හැම වෙලේම අර හැමෝටම මිලදී ගන්න පුළුවන් විදියට බාණ්ඩ මිල ගණන් නියම කළා වැටුප් නියම කරලා හරි ඒතර අර රට ඇතුලේ ආදායම් බෙදීම විෂමතාව අඩු කළා හැමෝටම හිතකර ජීවන තත්ත්වයක් අත් කර දීමේ අපේක්ෂාවෙන් රජය කටයුතු කරන ඕක තමයි මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය යටතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න විදිහේ හොඳ ප්‍රශ්නයක් අපිව කතා කරේ. ඒතර අද දවසේ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. විනාඩි 10ක වගේ වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් අපි අද අලුත් ප්‍රශ්නකට යන්නේ නැහැ තව. හරි මම කිව්ව පොඩි වෙලාවක් කලින් වැඩ ඉවර වෙනවා වගේ විනාඩි 10කට කලින් ඉවර වෙන්නේ පොඩි වෙලාවක් කියන්නේ. ඒතර අපි ඊළඟ දවසේ ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා ස්ටුඩියෝ එකේ තියෙන ලබන සතිපන්ති වීඩියෝ ඔක්කොම එක්ක ක්ලාස් වලට ටියුට් දීලා තියෙනවා නම් මම ගෲප් වලට මැසේජ් එක දාන්නම් හෙට හෝ අනිද්දා ටියුට් තියෙනවා. ඒතර ටියුට් තිබ්බට පස්සේ ටියුට් ගන්න පුළුවන්. මම ඒක මැසේජ් එක දාන්නම් ගෲප් වලට මම අලුත් පරණ කණ්ඩායමේ ළමයිට එක් කිව්වේ පළවෙනි කණ්ඩායමේ ළමයිට අලුත් අයට ටියුට් හම්බෙලා තියෙන්නේ අලුත් ටියුට් ගත්ත නැති අය ගන්න පළවෙනි පාඩමේ මම අර අලුතෙන් ටියුට් තියෙනවා කියලා කිව්වේ පළවෙනි කණ්ඩායමේ ළමයිට මම ඒක තිබ්බ ගමන් ගෲප් වලට මැසේජ් දාන්න. හරි. ඉතින් අපි ඒතර අදට වැඩේ අවසන් කරන්න යන්නේ හොඳයි හිටි කට්ටිය අවසන් වෙලා ඉඳලා වැඩේ කරගත්ත ඒ ටී විභාග කරන කටියට සුප්පතනවා ඒකට ඉතින් වැඩ ටික ලස්සනට කරගෙන යන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් කතා කරන්න මේ ප්‍රශ්නත් නැවත ආයි බලන්න හරි බලන්න ලබන සතියේ පේපර් ක්ලාස් එක අපි පුරුදු විදියට අපේ ස්ටුඩියෝ එකේ තියෙන ඒතර සෞන්ද පන්ති වලට සියලු දෙනා සම්බන්ධ වෙන්න මේ මොන හරි ගැටලු තිබ්බොත් මගෙන් කතා කරලා අහගන්න හරි එහෙනම් අපි අදට වැඩේ අවසන් කරමු සුබ රාත්‍රියක් හැමෝටම